මම හිතන්නේ ඔක්කොටම ඇහෙනවා ඇති. මම ඇහෙනවද? right තුෂාන්ත thank you. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය කළමනාකරණය. නැත්නම් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල හතරවෙනි මොඩියුල් එක නැත්නම් හතරවෙනි කොටස හතරවෙනි සෙක්ෂන් එක. මම ඊට කලින් චුට්ටක් රීකැප් කරොත් අපි දැනට මොනවද කරලා තියෙන්නේ කියලා. අපි මේ වෙනකොට කොටස් හතරකට ණය කළමනාකරණය කියන එක හදාරන්නට උත්සාහ කරා. එතනදී අපි මූලික වශයෙන්ම පළවෙනි දවසේ ඇත්තටම ණය නැත්නම් අත්තිකාරම් නැත්නම් ණය කළමනාකරණය ණය වැදගත් වන්නේ ඇයි? එතකොට ණයක් එහෙම නැත්නම් බැංකු වලට ණය මුදල් ලැබෙන්නේ කොහොමද? මුදල් පිටත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ණය මූලික වශයෙන්ම ලබා දෙන පාර්ශව ණයලාභීන් කවුද? ඒ ණයලාභීන් සතු ලක්ෂණ මොනවාද? එහෙම නැත්නම් මූලික වශයෙන්ම ඒ ණය වර්ග කොහොමද මූලික කොටස් කිහිපයකට කඩාගන්නේ කියන කොටස පළවෙනි දවසේදී හඳුනාගත්තා. ඊට දෙවෙනි දවසේ වෙනකොට ඇත්තටම අපි ඒ මූලික වශයෙන් හඳුනාගත්ත ණය තවදුරටත් අපි කොටස් වලට කඩලා එක එකක් දීර්ඝව සාකච්ඡා කරා. උදාහරණ හැටියට ගත්තොත් බැංකු වෛරා කියන එක, කෙටි කාලින ණය, එහෙම නැත්නම් සාධ්‍යකරණය, නැත්නම් ක්‍රමාරෝපිතකරණය, ඒ ආකාරයට සාකච්ඡා කරන්න කියලා. අද අවසාන කොටස හැටියට අපි සාකච්ඡා කරනවා තවදුරටත් ණය වර්ග දීර්ඝව හඳුනා ගැනීම. සහ ණය ලබා දීමේදී අපි පාවිච්චි කරන සුරුකුම් කියන දේ තවදුරටත් සාකච්ඡා කරනවා. ඔයගලන්ට මතක ඇති මම කිව්වා මූලික වශයෙන්ම එක ස්ට්‍රක්චර් එකක් එක මොඩල් එකකට තමයි අපි ඉගෙන ගන්න. කොහොමද? අපි ගත්තොත් කොටස් තුනක් හැටියට ණය ලාභීන්, ණය නිපියුම්, සුරුකුම්. මෙන්න මේ කොටස් තුන අපි වෙන වශයෙන් ඉගෙන ගැනීම තමයි මේ සෙක්ෂන් 1 එහෙම නැත්නම් පළවෙනි කොටස යටතේ මේ සාකච්ඡා කරන්නේ. හැබැයි මතක තියාගන්න දැන් අපි මේ වෙන වශයෙන් සාකච්ඡා කරාට ඒ කරන හැම වෙලාවකම මම කිව්වා වෙන වශයෙන් සාකච්ඡා කරන අතරතුර මේ එකිනෙකාට ආවේනික වෙච්ච ලක්ෂණත් අපි මෙතන ඉගෙන ගන්නවා. දැන් උදාහරණයකට ණයලාභීන් ගැන සාකච්ඡා කරනකොට ණයලාභීන් කවුද? ඒගොල්ලන්ගේ ලක්ෂණ මොනවද? කොහොමද වෙළඳපොලේ ඒගොල්ලෝ හඳුනාගන්නේ කියන දේ මතම නතර වෙන්නේ නැතුව ඒ අනාර පුද්ගලයෝ ණයක් ලබා දීමේදී ඒ ණය ලබා දීමේදී ඇතිවන ස්වභාවය ණයට සුදුසුකම ඒ සඳහා බද්ධ අවදාන මොනවද කියන එක ඔන්න ණයලාභියා ගැන කතා කරනකොට අපි බලනවා. ඒ වගේම තමයි ණය නිපියුම් ගැන සාකච්ඡා කරනකොට විවිධාකාරයක අපි හඳුනා ගැනීම කරන ගමන්ම අපිට අවශ්‍ය වෙනවා ඒ විවිධාකාරයේ ණය නිපියුමක භාවිතාව කොහොමද? සුදුසුකම කොහොමද? මොනවද ලක්ෂණ? කොහොමද අපි ඒකේ අවදානම් අඩු වෙන්නේ? ණයක් විතරක් ගත්තොත් ඒ කියන්නේ අපි තුන් බැංකු වෛරාවක් විතරක් ගත්තොත් ඒකේ ධනාත්මක දේවල් මොනවද? ඍණාත්මක දේවල් මොනවද? ඒ කියන හඳුනා ගැනීමත් අපි කරනවා. සුරුකුම් වලට ආවමත් ඒකමයි මම ඉදිරියට පැහැදිලි කරනවා. මම මේ කියන්නේ දැන් තනිපුද්ගල ණයකරුවෙකුට බැංකු වෛරාවක් දෙනකොට තනිපුද්ගල ණය කරුවාට බැංකු වෛරාවක් සම්බන්ධ කරන අවස්ථාවක සිදුවන ස්වභාවය, අවදාන, සැලකිය යුතු සාධක කියන එක තමයි වැදගත් වෙන්නේ. අන්න ඒක තමයි ඔළුවේ තියාගෙන අපි මේ වැඩ සටහනේ නැත්තම් මේක ඉදිරියට ආයිත් කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි අද සාකච්ඡා කරන්නේ තවදුරටත් අපි මේ කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සිදුවන එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අපිට දක්නට ලැබෙන තවත් ණය වර්ග කීපයක් ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඔයාලට මතක ඇති දැන් ගිය සතියේ අපි ඉවර කරේ මෙන්න මේ ණයවර ලිපිය නැත්නම් letter of credit එක කියන ගැන මම සාකච්ඡා කරා. කොහොමද මේක හැදෙන්නේ? ආනයන කරුවෙක් ඉන්නවා, අපනයන කරුවෙක් ඉන්නවා, ආනයන කරුව බැංකුවක් තියෙනවා, අපනයන කරුවක බැංකුවක් තියෙනවා. ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි අපි සාකච්ඡා කරේ.
පෙර සාකච්ඡා කරනකොට ඔයගලන්ට මතක ඇති මම පැහැදිලිවම සඳහන් කරා ණයවර ලිපියකට අමතරව තවත් අන්තර්ජාතික ගණිතය කිරීමේදී අපි භාවිතා කරන ණය උපකරණ ගැන. මුදල් ප්‍රථමයෙන් cash in advance නැත්නම් භාණ්ඩ ප්‍රථමයෙන් goods in advance documents against payments documents against acceptance ඒ වගේ දේවල් ටික සාකච්ඡා කළා මේ ණයවර ලිපිය හැටියට අපි සාකච්ඡා කරන්නට ආවේ. සාකච්ඡා කරනකොට මම කිව්වා ණයවර ලිපිය තමයි දැනට අන්තර්ජාතික වෙළඳාම තුලදී ඊටාම සුරක්ෂිත වෙච්චිම ණය උපකරණය කියන එකත් කිව්වා. එහෙම කියන ගමන්ම අපි අද කොටස සාකච්ඡා කරොත් ණයවර ලිපියක් නිකුත් කරන්නේ බැංකුවක් මගින් ආනයනකරුගේ ඉල්ලීම පරිදි අපනයනකරුට ණයවර ලිපිය සඳහා ලියකියවිලි ඉදිරිපත් කිරීම මත හා ඒ සඳහන් කොන්දේසියට යටත්ව ගෙවීමක් කිරීමට පොරොන්දුව නිකුත් කිරීමක්. පැහැදිලි නම් මම එදා කිව්වා අපනයනකරු අපි තුමු ජපානයේ ඉන්න වාහන නිෂ්පාදන ව්‍යාපාරිකයෙක් තමයි අපනයනකරු. ආනයනකරු දේශීය සිටින අපි තුමු තනි පුද්ගලයෙක් හැටියට මට අවශ්‍ය වාහනයක් ගෙන්න ගන්න මම ආනයනකරු. ඒතර මම බැංකුවෙන් මගෙන් ඉල්ලීමක් කරහම මගේ බැංකුව අපනයනකරුගේ බැංකුවට ලබා දෙනවා යම්කිසි විස්තරයක් මේ තියෙන ඉන්වොයිස් එක මේ තියෙන වෙළඳ කිවිසුම අනුව මේ ආකාරයේ වාහනයක් ලබා ගැනීම සඳහා දේශීය පාරිභෝගිකයෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. අන්න ඒ යටතේදී වාහනය නිකුත් කරනවා නම් සියලුම දේවල් වෙළඳ කිවිසුම යටතේ සිදු වෙනවා නම් ඒ සඳහා මුදල් ගෙවන්න සූදානම්. ඕක තමයි LC එකක් හැටියට නැත්නම් අපි LC එකක් ඉදිරිපත් කරනවා ඉෂු කරනවා කියන අදහසකදී කෙටියෙන්ම පැහැදිලි කරන්නේ. එතකොට දැන් මම එදත් පැහැදිලි කරා දැන් මේ ආකාරයට ජපානයේ ඉන්න අපනයනකරු සහ ලංකාවේ ඉන්න ආනයනකරු අතර සුරක්ෂිතභාවයක් හිමි වෙන්නේ අපි මේ බැංකු දෙකක් සම්බන්ධ වෙලා ලියකියවිලි මත ඉදිරිපත් කරලා ඒ සඳහා ඒ පේමන්ට් එහෙම නැත්නම් ගණිතරු කරන්නට ඉදිරිපත් වෙලා ඒව හරිනම් ඒ විදිහට සිද්ධ වෙනවා කියලා කියන කාරණය තුලදී අපිට පැහැදිලිවම මේකේ සුරක්ෂිතභාවයක් තහවුරු වෙනවා කලින් කියපු දේවල් වලට අමතරව. කලින් කියපු මුදල් උපකරණ වලට වඩා වෙනස් වෙච්ච දෙයක් මෙතනදී සඳහන් වෙනවා. එතකොට ගණදෙනුවට ආනයනකරුගේ බැංකුව විසින් අපනයනකරුට ගෙවිට බැඳෙන අතර ගෙවන මුදල ගෙවීම කරන මුදල් ඒකකයේ ගෙවීම කරන කාලය සියලු දේවල් මෙතන ආනයනකරුට ලැබෙනවා. ඒ කියන්නේ මට දැන් ජපනීස් යෙන් වලින්ද US ඩොලර් වලින්ද එහෙම නැත්නම් කවද්ද මේක ලැබෙන්නේ රයිට්. එතකොට මේකට ගෙවන මුදල සියලුම දේවල් අපනයනකරු ඒ කියන්නේ ජපානයේ ඉන්න වාහන එක්ස්පෝර්ට් කරන පුද්ගලයාට මේකෙන් දැනගන්නට පුළුවන් වෙනවා. ඊළඟට අපනයනකරු රැව්ගත කොට එවන භාණ්ඩ තත්ත්වයේ ප්‍රමාණය ආනයනකරු ලැබෙන දිනේ වැනි සාධකයකුත් ලබා දෙනවා. අර එයාගේ පැත්තට වගේම එයාගේ පැත්තෙනුත් අපිට එනවා. කවද්ද මේක එන්නේ? කොහොමද එන්නේ? මොනවද ඒකේ තියෙන තත්ත්වය? අපි වාහනයක් ගත්තොත් අපි කියනවා සර්ටිෆිකට් එක. ජායි කියලා සර්ටිෆිකට් එකක් අපිට ජපානයේ. එතකොට වැලියේෂන් එකක්. එතකොට ඩිරෙජිස්ට්‍රේෂන් එකක්. ඒ වගේ සියලුම දේවල් තත්ත්ව එහෙම නැත්නම් යදාල ලියකියවිලි දැන් අපි දන්නවා එනවා අපිට. මොකද ඒක දෙන්න එයා පොරොන්දු වෙනවා. ඒකත් මේ තියෙන ලියකියවිලි. ඒ අනුව තමයි මේ පේමන්ට් එක කරන්නේ. එතකොට දැන් සමහර වෙලාවට අපිට වාහනේ ඇවිල්ලා අර ડોකියුමන්ට් එක නැහැ මේ ડોකියුමන්ට් එක නැහැ. ඒ කතන්දර මෙතනදි සිදු වෙන්නේ නැහැ. මොකද ඒ සියලුම දේවල් අපි වෙන්නේ මෙන්න මේ යටතේ මේ ડોකියුමන්ට් එක එනකොට තමයි මේ අපි මේ මුදල බැංකුව හරහා ගෙවෙන්නේ. මේ ආනයනකරුහට ඔහුගේ බැංකුවෙන් ලැබෙන චක්‍ර ණයක් විදිහට වක්‍ර ණයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. දැන් ඇත්තටම දැන් මේ නැත්තම් මේක සිද්ධ වෙන්නේ කොහොමද? මේ ආකාරයේ බැංකු සම්බන්ධ වුනේ නැත්තම් අර මම ගිය සතියේ සාකච්ඡා කරගත්ත ක්‍රමවේදවලට එක්ක මුදල් එක්ක භාණ්ඩ වෙන ක්‍රමයකට තමයි මේක සිදු වෙ යුත්තේ. නමුත් ඊට වඩා මේක සුරක්ෂිතයි. මොකද දැන් ආනයනකරු එක නැවගත කරන අවස්ථාවේදීම ඒ ආනයනකරුගේ බැංකුවෙන් එහුට මුදල් ලබා ගැනීමක් සිද්ධ වෙනවා. නැත්තම් ඒක මේ අතට ඇවිල්ලා ඒක තවදුරටත් කාල සීමාවක් ගත වෙලා කියනකට වඩා මේකෙදී යම්කිසි වාසියක් සිද්ධ වෙනවා. රයිට් ඒක තමයි අපි මේ කිව්වේ ණයවර ලිපියක් ගණන් කරනකොට හරහා අන්තර්ජාතික ගණන් සිදුවීමේදී තියෙන වාසියක් එහෙම නැත්නම් ඒක අපි කොහොමද කාර්ක ප්‍රාග්ධනය හැටියට පාවිච්චි කරන්න කියන එක තමයි අපි සාකච්ඡා කරේ. ඊළඟට දැන් ඕකම අපි තුමු LC එකක් letter of credit එකක් කරගෙන යන අතරතුර තවත් අපිට
දැන් ඔය කතා කරන්නේ අපි හිතමු contingent liability එක. ශේෂ පත්‍රයෙන් පිටත මුදල් කළා යාමක් සිදු වෙන්නේ නැහැ. මොනවා හරි undertaking එකක් විතරයිනේ මේ letter of credit එකක් කියලා කියන්නේ. හැබැයි දැන් මේ LC එක කරගෙන යනකොට අපිට මෙන්න මෙහෙම දෙයක් සිදු වෙනවා. ආනයනය කරුවාට ආනයනය කරන ලද භාණ්ඩ නිදහස් කර ගැනීමේදී මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ මුදල් අවශ්‍යතාවයෙන් අත්මිදීම සඳහා ආනයනය කරුවන්ට ලබා දෙන ණය යෝජනා ක්‍රමයක් තියෙනවා නම් ඒකට අපි කියනවා TR loan එක. ඔය අපි import loan කියලා සමහරවිට කතා කරන්නේ. ඒත් ඒ වගේ එකක්. මොකද්ද මේක වෙන්නේ? දැන් අර වගේම ජපානයෙන් අපිට වාහනයක් අපි ආනයනය කරන්න ගිහිල්ලා LC ඔක්කොම ඕපන් කරලා ජපානයෙන් දැන් වාහනේ අපේ ලංකාවේ පෝට් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි පෝට් එකට ඇවිල්ලා තියෙනකොට දැන් මම මොකද්ද කරන්න ඕනේ? මගේ බැංකුවට මම ගිහිල්ලා මං යම් කිසි මුදලක් ගෙවන්න ඕනේ. ඒ ගෙවුවහම තමයි මට ඒ වාහනේ සම්බන්ධ ડોකියුමන්ට්ස් ටික ලැබෙන්නේ. ඒක අරගෙන මම නැවගත කරන එහෙම නැත්නම් ඒ ගියාට පස්සේ මට ඒ ડોකියුමන්ට්ස් ටික අරගෙන වාහනේ දෙනවා. දැන් මට ආනයනය කරු හැටියට මට අතර මුදලක් නැත්තම් මම බැංකුවට කියනවා මට යම් කිසි මුදලක් අවශ්‍යයි. ඩියුටි ගෙවන්න තියෙනවා තවත් යම් කිසි කාරණා සඳහා මට මුදලක් අවශ්‍යයි. එහෙමනම් මගේ බැංකුව මට කියනවා රයිට් අපි සුරුකුමකට යටත් කරලා එහෙම නැත්නම් වාහනේ ડોකියුමන්ට්ස් හැටියට මොනවද තියාගෙන නැත්නම් මුදල් සුරුකුමක් යටතේ ඔන්න මට මුදලක් ලබා දෙනවා. ඒ මුදලේ මට පුළුවන් කස්ටම් ඩියුටි ටික මොනවා හරි ගෙවලා අර වාහනේ නිදහස් කරගන්න. එතකොට ඒ අපි ආනයන අවස්ථාවේ වෙන්න පුළුවන් අපනයන අවස්ථාවේ වෙන්න පුළුවන්. අපනයන අවස්ථාවේ තියෙන යම් ආකාරයක නැපීමක් ගැන අපි ඉදිරියට සාකච්ඡා කරමු. ආනයන අවස්ථාවේ තියෙන දෙයක් තමයි අපි මේ කතා කරන්නේ TR loan එකක් කියලා. එතකොට දැන් මෙතනදී දැන් මේ භාණ්ඩ හරි එහෙම නැත්නම් කොමෝඩිටි එකක් තමයි සුරුකුමක් හැටියට මේ බැංකුව තියාගන්නේ. සාමාන්‍යයෙන්. අපිට වෙන මොනවා හරි දෙයක් තියන්න පුළුවන් නම් බැංකුවට හොඳයි. නමුත් අපි සාමාන්‍යයෙන් කියනවා දැන් මෙතනදී අපි හිතමු වෙහිකල් එකක් උදාහරණයක් ගත්තොත් එහෙම නැත්නම් වෙහිකල් එකේ ડોකියුමන්ට්ස් ටික විතරයි සමහර වෙලාවට බැංකුවට තියෙන්නේ. වෙහිකල් එක සමහර වෙලාවට තියෙන්නේ පාරිභෝගිකයන්. ආනයනය කරු හැටියට මම ගන්න. මොකද මම කරන්නේ වෙහිකල් ડોකියුමන්ට්ස් ටික මම ඇත්තටම බැංකුවෙන් යම් නිදහස් කරගෙන ඒ ටික ගිහිල්ලා ඒක ලබාගෙන ඉන්න නැව අයිති එහෙම නැත්නම් ඒ ආයතනයට ලබා දුන්නාම මට වාහනේ රිලීස් කරගන්න පුළුවන් කස්ටම් ඩියුටි ගෙවලා. මං ගාව තියෙන ඔරිජිනල් ડોකියුමන්ට්ස් ටික තමයි මම ආපහු ප්ලෙජ් කරන්නේ බැංකුවට. මම ණයක් ලබා ගත්තා. ඩියුටි ටික ගෙවන්න. මට මාස 3ක් 4ක් අට ලබා දෙන්න. හරි එතකොට බැංකුව අර වාහනේ ලේකි ටික තියාගෙන වාහනේ මම පාවිච්චි කරනවා තවදුරටත්. හැබැයි අපි කියනවා මොගේජ් එකක් වෙන්න පුළුවන්, ලීස් එකක් වෙන්න පුළුවන්. හරි ඒ ආකාරයට යන විදිහකට හෝ නැත්නම් සිම්පල් ලොජ්මන්ට් එකක් වෙන්න පුළුවන්. MTA ෆෝම් එකක් අපි සයින් කරගන්නවා. මොකද ඒතකොට බැංකුවට ડોකියුමන්ට්ස් ටිකක් විතරයි තියෙන්නේ. වාහනයක් වෙන්න පුළුවන් අනිකුත් LC එකක් යටතේගෙන තවත් භාණ්ඩ වෙන්න පුළුවන්. අපි විශ්වාසයක් තියෙනවා හැබැයි බැංකුවට අයදුම් කරු එහෙම නැත්නම් මගේ ආනයනය කරු මට නිසි කාලෙදී මාස 3කට හෝ 4කට පස්සේ මුදල් ගෙවයි. එහෙම නොගෙවුවොත් මට ඒක නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් මෙතනදී මේ TR loan එකකින් කරන්නේ නැත්නම් import loan එකකින් කරන්නේ මේ අවස්ථාවේදී ආනයනය කරු මුදල් නැතිනම් අදාළ බඩු ටික නිදහස් නිෂ්කාශනය කරගන්නට අපි ණයක් හැටියට ලබා දෙනවා කෙටි කාලීන පහසුකම්. ඒක import loan එකක් වෙන්න පුළුවන්. TR loan එකක් වෙන්න පුළුවන්. විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. නමුත් ක්‍රියාදාමයේ මෙන්න මේ ආකාරයට සිද්ධ වෙනවා. එතකොට දැන් අපි ඔය සාකච්ඡා කරේ සාමාන්‍යයෙන් කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා අපි පාවිච්චි කරන ණය උපකරණ. දැන් අපි චුට්ටක් ඉදිරියට ගිහිල්ලා බලමු. දීර්ඝ කාලීන තවත්කම් මූල්‍යකරණය වගේ අවස්ථාවන් වලදීත් මොන වගේ උපකරණ මූල්‍ය උපකරණ බැංකු සතු තියෙනවද? එහෙම තියෙනවා නම් ඒ මොනවද කියලා යම් ප්‍රමාණයක් අපි සාකච්ඡා කරන්නට බලමු. කල්බදු පහසුකම්. කල්බදු පහසුකමක් ගත්තාම දැන් මම ඉස්සලා විස්තර කරන්නම්. අපි හිතමු දැන් අපිට අවශ්‍යතාවයක් තියෙනවා ලීස් ෆැසිලිටි එකක් ගන්න. මොකද මේ අපිට අවශ්‍යතාවය තියෙන ලීස් ෆැසිලිටි එකක් ගන්න?
අපිට අවශ්‍යයි වාහනයක් මිලදී ගන්න. වාහනයක් මිලදී ගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මගේ අතේ තියෙනවා නම් සම්පූර්ණ මුදල වාහනේ විකුණන පුද්ගලයාට සම්පූර්ණ අත්පිට මුදලක් හැට දීලා ඒක මම අරගෙන එන්න පුළුවන්. ක්‍රම එක. එහෙම නැත්නම් මට පුළුවන් බැංකුවකට ගිහිල්ලා කියන්න මෙන්න මේ විදිහට කියනවා මට වාහනයක් තියෙනවා. වාහනේ මිලදී ගැනීම සඳහා මට අවශ්‍යයි ණය මුදලක්. බැංකුව මොකද කරන්නේ? බැංකුව යෝජනා කරනවා උකස් ණයක්, කාලීන ණයක් හැටියට වාහනේ පොත්පත් සුරුකුමක් හැටියට තියාගෙන අපි කියනවා මොබයිල් බොන්ඩ් එකක් චල උකසක් හැටියට තියාගෙන ණයක් නිකුත් කරන්න. එතකොට එහෙම ණයක් නිකුත් කරනකොට ඒකත් අපිට යම් ආකාරයක ණය ප්‍රතිපාදනයක්. ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි එක තමයි කල්බදු. කල්බදු ಜಾති දෙකයි. මූල්‍ය කල්බද්ද මෙහෙයුම් කල්බද්ද. අපි අහන ෆයිනෑන්ස් ලීස් එකයි ඔපරේටිව් ලීස් එකයි. අපි කෙටියෙන් පැහැදිලි කරගෙන අපි ඊළඟට අපි යමු මොකද්ද මේ මූල්‍ය කල්බද්ද සහ මෙහෙයුම් කල්බද්ද. අපි හිතමු මෙහෙම. මට වාහනයක් ගන්න ඕනේ. මම මොකද කරන්නේ? මම යනවා බැංකුවකට එහෙම නැත්නම් ලීසින් කම්පැනියකට. ගිහලා කියනවා මට මෙහෙම ණයක් ලබා ගන්නට අවශ්‍යතාවයක් තියෙනවා. වාහනයක් ගන්න මට ඒකට කල්බදු පහසුකමක් දෙන්න. එතකොට එතනදී මොකද කරන්නේ? වාහනය අයිතිකරුවා හැටියට අවසාන අයිතිකරුවා හැටියට මමත් බැංකුවත් අතර කල්බදු කිවිසුමකට එනවා. එතකොට එයා කියනවා කල්බදු කරු හැටියට ලෙසෝ ලෙසි කියලා පාර්ශ්ව දෙකකට අපි කිවිසුමකට කල්බදු කිවිසුමකට යටත් වෙනවා. යටත් වෙලා එතනදී ෆයිනෑන්ස් ලීස් එකකදී වෙන්නේ මම රෙජිස්ටර්ඩ් ඕනර් වෙන්න පුළුවන්. බැංකුව ඇබ්සලියුට් ඕනර්ෂිප් එක තියාගෙන මට අවුරුදු 3ක් 4ක් 5ක් කාල සීමාවක් තුලදී මට ලීස් පහසුකම කල්බදු පහසුකමක් ලබා දෙනවා. දැන් මම මොකද කරන්නේ? මම මාසපතා කල්බදු වාරිකේ ඒ බැංකුවට නැත්නම් ලීසින් ආයතනයට ගෙවනවා. අවුරුදු 4ක් 5කට ගියාට පස්සේ සියලුම දේවල් ගෙවලා ඉවරනාට පස්සේ ඒ බැංකුව මට වාහනේ පැවරීමක් කරනවා. එතකොට තවදුරටත් බැංකුව ඇබ්සලියුට් ඕනර්ෂිප් එක නෙමෙයි. එතකොට දැන් මම එතනින් එහාට මගේ වාහනය රෙජිස්ටර්ඩ් ඕනර් ඇබ්සලියුට් ඕනර් දෙකම මගේ වෙන විදිහට මට වාහනය ඇති වෙනවා අවුරුදු 4කට හෝ 5කට පස්සේ. ඒකට අපි කරා ෆයිනෑන්ස් ලීස් එකක් කියලා. දැන් ෆයිනෑන්ස් ලීස් එකක් කරනකොට වෙන්නේ අපි හිතමු මම තමයි ලෙසි කල්බදු හිමියා. එතකොට මෙතනදී ඒ වාහනය මගේ බැලන්ස් ෂීට් එකේ එහෙම නැත්නම් මගේ ශේෂ පත්‍රයේ මත සඳහන් වෙනවා. ඇයි? මම රෙජිස්ටර්ඩ් ඕනර්. ඒතර මේන්ටෙනන්ස් එක කරන්නේ මම, ඉන්ෂුරන්ස් එක කරන්නේ මම. එතකොට ඒ වාහනේ නඩත්තු, ඉන්ෂුරන්ස්, රක්ෂණයේ සියලුම දේවල් මගේ කාර්යභාරයක්. එහෙම ඒවට අපි කිව්වා ෆයිනෑන්ස් ලීසස් කියලා. දැන් ඕකෙම හතරවෙනි එක ඔපරේටිව් ලීසස්. මම මුලින්ම සාකච්ඡා කරේ වාහනයක් මිලදී ගැනීමේදී ක්‍රම කීපයක් ගැන. මුලින්ම අතේ තියෙන මුදල් වලින් මිලදී ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි දිගු හෝ මධ්‍ය කාලීන ණයක් හැටියට ගන්න පුළුවන්. ඊට පස්සේ මට ගන්න පුළුවන් ෆයිනෑන්ස් ලීස් එකක් හැටියට. හතරවෙනි එක ඔපරේටිව් ලීස් එකක් හැටියට ගන්න පුළුවන්. ඔපරේටිව් ලීස් එකකදී වෙන්නේ ලීස් එකක් අර ක්‍රමයටම ගන්නවා. හැබැයි වාහනේ අයිතිය මට නැහැ. වාහනේ අයිතිය තියෙන්නේ ඒ අදාළ ලීසින් නැත්නම් කල්බදු ආයතනයේ ලෙසෝ සතු. මගේ බැලන්ස් ෂීට් එකේ මම ඒක රෙකෝඩ් කරන්නේ නැහැ. මම මොකද කරන්නේ? මාසිකව ඒ සඳහා යම්කිසි මුදලක් ගෙවනවා. ලීසින් ආයතනයට. එම් ලීසින් ආයතනයට මුදලක් ගෙවනකොට සිද්ධ වෙන්නේ වාහනේ නඩත්තුව, රක්ෂණය, සියලුම දේවල්
ඒ ලීසින් ආයතනයේ විසින් සලකා බලනවා, ඉනගතු කරනවා. මට කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ එතන. මම ඇත්තටම කරන්නේ මාසික වාරිකයක් හැටියට ඒ සඳහා යම් මුදලක් ලබා දීම පමණයි. එතකොට දැන් ඒකත් තවත් එක්තරා ආකාරයක කල්බදු ගිවිසුමක්. දැන් අපිට මෙන්න මේකම තමයි හොඳම ක්‍රමය කියන එක කොහෙවත් නැහැ. අපිට අවශ්‍යතාවය අනුව අපිට පුළුවන් ඒක ෆයිනෑන්ස් ලීස් එකක් හෝ ඔපරේටිව් ලීස් එකක් හැටියට ගන්න. ඒක තමයි මූලික වශයෙන්ම මම මේ අදහසක් දුන්නේ. මොකද්ද මේ මූල්‍ය කල්බද්ද? මොකද්ද මේ මෙහෙයුම් කල්බද්ද කියන්නේ කියලා. වෙළඳපොලේ ওই දෙකම අපිට දකින්නට ලැබෙනවා. අපි ඒක තවදුරටත් සාකච්ඡා කරන්න බැලුවොත් මූල්‍ය කල්බද්ද. අපි මූලිකවම ගමු මෙතනදී මූල්‍ය කල්බද්ද ඊට පස්සේ නැත්තම් ඔපරේටිං නැත්නම් ක්‍රියාකාරී කල්බද්ද කියන්නේ මොකක්ද කියන දේ සාකච්ඡා කරමු. මූල්‍ය කල්බදු සාමාන්‍යයෙන් වත්කමේ ප්‍රයෝජනවත් කාලයෙන් වැඩි ප්‍රමාණයක් සඳහා දෙන අතර බදු කාල සීමාව අවසානයේදී අයිතිය කල්බදු ලාභයට පැවරීමක් සිදු කරනවා. මම කිව්වේ ඒකයි. අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, 7ක් වෙන්න පුළුවන්. ඒක දීලා ඒ කාල සීමාව ඉවරනාට පස්සේ මම ලෙසී නම් මට රෙජිස්ටර්ඩ් ඕනර්ෂිප් එකයි ඇබ්සලියුට් ඕනර්ෂිප් එකයි දෙකම ලැබෙනවා. ක්‍රියාකාරී කල්බදු ගත්තොත් නැත්නම් ඔපරේටිං ලීසස් එහෙම නැත්නම් මෙහෙයුම් කල්බදු ගත්තොත් වත්කමේ ප්‍රයෝජනවත් කාලයට වඩා අඩු කාලයක් දෙන අතර බදු කාල සීමාව අවසානයේ නැවත වත්කම් කල්බදු හිමියා වෙත ලබා දීම සිදු කරයි. මෙහිදී අදාළ වත්කමේ අයිතිය කල්බදු හිමියා සමග පවතී. කලින් එකේදී කල්බදු ලාභියාගේ පැත්තට මේකෙදි කල්බදු හිමියා ලෙසෝ මේකේ අයිතිය තියෙන ලෙසෝ ගාව. අවුරුදු 3කට 4කට මම ගන්නවා. ඒ කාලයේ සීමාව තුළ මම යම් කිසි පේමන්ට් එකක් කරනවා. කාලය වුණාට පස්සේ අපහු ලෙසෝ වාහනේ අරගෙන යනවා. මේන්ටනන්ස් ඉන්ෂුරන්ස් ඔක්කොම ටික කරන්නේ ලෙසෝ. පළවෙනි අවස්ථාවේදී මූල්‍ය කල්බදු එක ඒ සියලුම දේ වගේම ලෙසී හැටියට මට පැවරෙනවා. ඔක තමයි මම මුලින් පැහැදිලි කරේ. තවදුරටත් දැන් පැහැදිලි කරනවා. එතකොට දැන් මේ ක්‍රම දෙකේදීම අපිට තියෙන එක වාසියක් තියෙනවා. අතේ තියෙන මුදල් එකවර බැහැර නොවීමක් මෙතනදී සිද්ධ වෙනවා. මොකද අතේ තියෙන මුදල් එකවර බැහැර වීමක් සිද්ධ වෙනවා නම් අපිට ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුට ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධානය සතු මුදල් වෙන්න පුළුවන්. ඒතකොට ඒක මගහැරීමක් කරනවා මේ ආකාරයේ මූල්‍ය උපකරණ අපිට ලබා දීමේ. ඒතර මූල්‍ය කල්බදු වලදී වත්කම ශේෂ පත්‍රයේ මතත් ක්‍රියාකාරී වෙන තමයි මෙහෙයුම් කල්බදු වලදී ශේෂ පත්‍රයෙන් පිටතත් හඳුන්වනවා. මම මුලින්ම පැහැදිලි කරේ. දැන් ෆයිනෑන්ස් ලීස් එකක් ගත්තොත් ෆයිනෑන්ස් ලීස් එකේදී ඒ ලීස් එක කල්බදු වත්කම් ලීස් ඇසෙට්ස් හැටියට මගේ බැලන්ස් ෂීට් එකේ මම පෙන්නනවා. මොකද මම තමයි මගේ නඩත්තුවේ ඉන්ෂුරන්ස් එක ඒ සඳහා පොලි ගෙවීම් සිද්ධ කරන්නේ. නමුත් අපි අනිත් පැත්තට සාකච්ඡා කරොත් මෙහෙයුම් නැත්නම් ක්‍රියාකාරී කල්බද්ද කියලා ගත්තොත් ඒකෙදි කල්බදු ලාභියා හැටියට මට කිසි ගනුදෙනුවක් නැහැ. අවශ්‍ය මාසික වාරිකයක් මම ගෙවනවා. අයිතිය නඩත්තුව රක්ෂණයේ සියලුම දේවල් ක්‍රියාකාරී කල්බදු හිමියා නැත්නම් ඔපරේටිං ලීස් එක කරනකොට මෙහෙයුම් කල්බදු හිමියා සතුව පවතින. එතකොට දැන් මේක ගොඩක් වෙලාවට අපේ වෙළඳපොළ තුල භාවිතා වෙනවා. වාහන, මහා පරිමාණ උපකරණ, යන්ත්‍ර සූත්‍ර, රයිට් ආකාරයේ දේවල් සඳහා පාවිච්චි වෙනවා. එතකොට දැන් මේ අවස්ථා දෙකේදීම කල්බදු ලාභියා පැහැරීමක් සිදු වුණොත් ඒ සඳහා යම්කිසි ආවරණයක්, නීතිමය ආවරණයක් කල්බදු ලාභියා සතු තියෙනවා. කල්බදු හිමියා සතු තියෙනවා. ලෙසෝ සතු තියෙනවා. ඒතර ඕක තමයි කල්බදු කියලා සාකච්ඡා කරන්නේ. මූල්‍යමය ක්‍රියාකාරී, මූල්‍යමය මෙහෙයුම් කල්බදු. පැහැදිලිද කියලා විශ්වාස කරනවා. එතකොට දැන් මේ වගේම තවත් දේවල් ව්‍යාපාරික ලෝකයේ තුල අපිට දකින්නට ලැබෙනවා. බැංකු හැටියට අපි සතුව ණය උපකරණ ඒ වගේව තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති
hire purchases. කුලී පිට ගැනීම කියලා જાතිය. ඒකත් අපිට සමහර ලාවට වාහන හැටියට නැතත් TV, washing machine, fridges දැන් ඒවා උවමාරු කරන්නේ ඒවා විකුණන්නට මේ කුලී පිට ගැනීම දැන් hire purchasing කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේකේ මූලික වශයෙන්ම ගත්තොත් hire purchase leasing කියන දෙක 52කින් පාලනය වෙනවා. hire purchase act එක කියලා කියන්නේ එක විදිහක්, leasing act එක කියන තව විදිහක්. hire purchase එකෙත් ඇත්තටම ගත්තොත් අර විදිහම තමයි 52කින් පාලනය වුණත් සමහර ලක්ෂණ ටිකක් කල්බදු සහ කුලී පිට ගැනීම අතරදී දෝලනය වෙනවා, සාකච්ඡා වෙනවා. මේකෙදිත් නිශ්චිත කාල සීමාවක් තුල ගෙවීමක්, සම්පූර්ණ මුදල ගෙවනකම් වත්කම සම්පූර්ණ පවරා නොදීමක් මේදී සිදු වෙනවා. එතකොට අර ලීසින් වලදී වගේම කාරක ප්‍රාග්ධනය හෝ ප්‍රාග්ධනය සම්පූර්ණ එකවර ව්‍යාපාරය තුලින් එළියට නොයා මාසික වාරික හැටියට යාම තුලින් ව්‍යාපාරිකයන්ට මේ ආකාරයේ ණය මුදලකට යොමු වෙන එක වාසිදායක වෙනවා. ඒ වගේම තමයි මේක මම පැහැදිලි කරා වගේ වාහන මිලදී ගැනීමේදී තා අඩු වෙනුත් පාරිභෝගික විදුලි උපකරණ වගේ දේවල් මිලදී ගැනීමේදී බහුලවත් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් අපි මේ සාකච්ඡා කරන්නේ දීර්ඝකාලීන නැත්නම් ස්ථාවර ප්‍රාග්ධන මූල්‍යකරණය සඳහා වෙළඳපොළ නැත්නම් බැංකුකරණය තුළ අපි සතුව තියෙන ණය උපකරණ කීපයක් ගැන මේ සාකච්ඡා කරමින් සිටිනවා. ඊළඟට දැන් මම තවදුරටත් ඉදිරියට ගියොත් අපිට විශේෂිත ණය වර්ග වෙළඳපොළ තුළ දකින්නට හම්බෙනවා. සාමාන්‍යයෙන් ලබා දෙන දේවල්ට අමතරව විශේෂිත ධනදිරුකරුවන් ඉලක්ක කරගෙන ලබා දෙන ණය මුදල් අපේ බැංකු කර්ණය තුළ දකින්නට ලැබෙනවා. ඒකක් තමයි ශුද්‍ර මූල්‍ය ණය. මොනවාද මේ ශුද්‍ර මූල්‍ය ණය කියලා සඳහන් කරන්නේ? දැන් සාමාන්‍ය සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හෝ මහා පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ඉලක්කගත ණය මුදල් ණය යෝජනා ක්‍රම අපිට ණය උපකරණ අපි දකින්නට ලැබෙනවා, සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. නමුත් ශුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන් අපි කියනවා මයික්‍රෝ ෆයිනෑන්සින් කියලා. එහෙම කොට්ටාසයකුත් වෙළඳපොළ තුළ දකින්නට ලැබෙනවා. දැන් මෙතනදී ඒ පුද්ගලයන් සඳහා යම් ආකාරයක ණය ලබා දීමක් නැත්නම් ණය හා සම්බන්ධ වෙච්ච උපදෙස් ලබා දීමක් සිද්ධ කළ යුතුයි. ඒ සඳහා ශුද්‍ර මූල්‍ය ණය කියන දේ උපකාරී වෙනවා. මෙතනදී වෙන්නේ ණය හැටියටත් එහෙම නැත්නම් ණය උපදේශන හැටියටත් සේවා සැපීමක් මේ ශුද්‍ර මූල්‍ය ආයතන මගින් කරනවා. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක කුඩා කණ්ඩායම් හැටියට. නැත්නම් ඉතුරු කිරීම පෙරදරි කරගෙන. එහෙම නැත්නම් සුළු අපි කියනවා ශුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන මැදිහත් වෙලා. නැත්නම් ඒ පුද්ගලයන් අතර සොරකම් අඩුවෙන්, ඒ කියන්නේ එක පුද්ගලයෙක් වෙනුවෙන් අනිත් පුද්ගලයෝ දෙන්නෙක් අපකරුවන් හැටියට සම්බන්ධ වෙලා. එතකොට සාමාන්‍යයෙන් ඊටාම අපි කියන මූල්‍ය සාක්ෂරතාවෙන් ඊටාම පරිණත නොවුණු කොට්ටාස සඳහා නැත්නම් කාන්තා ව්‍යවසායකයන් සඳහා වැඩි දායකත්වයක් සපයන ආකාරයේ ණය කොට්ටාසයක්, ණය උපකරණයක් තමයි මේ ශුද්‍ර මූල්‍ය ණය කියලා කියන්නේ. දැනට ලංකාවෙත් යම් යම් ප්‍රමාණයකට ශුද්‍ර මූල්‍ය ණය ලබා දීම සිද්ධ වෙනවා. නමුත් මහා පරිමාණයෙන් අපි දකින්නට ලැබෙන්නේ නැහැ. ඒකට ආවේනික හේතු කීපයක් තියෙනවා. පොලි අනුපාත වල ඉහළතාවය, එහෙම නැත්නම් වාය කර ගැනීමේ තියෙන අපහසුතා, නැත්නම් බැංකු විසින් බැංකු වල තියෙන අපි කියනවා ඒ සඳහා ණය සඳහා තියෙන නැඹුරුතාවයන් වල අඩුවක් වගේ හේතු කාරණා රාශියක් නිසා ශුද්‍ර මූල්‍ය ණය බහුල අපි දකින්න ලැබෙන්නේ නැහැ බැංකු ආශ්‍රිතව. හැබැයි
බැංකු නොවන මූල්‍ය ආයතන. එහෙම නැත්නම් අපි කියනවා NGOs කියලා. non government organization රාජ්‍ය නොවන ආයතන. සර්වෝදය උදාහරණයකට සම්බන්ධ වෙලා මේ ශුද්ධ මූල්‍ය ණය ලබා දීම දිගින් දිගටම සිද්ධ කරනවා. මෙතනදී ඇත්තටම දැන් අපි සාකච්ඡා කරොත් මේක එක්තරා ආකාරයක ණය වර්ගයක් නැත්නම් ණය උපකරණයක් කියලා සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අර අපි ඉහළදී සාකච්ඡා කර සුළු මධ්‍ය පරිමාණ වූ මහා පරිමාණ ව්‍යවසායකයන්ට නෙවෙයි ශුද්ධ මූල්‍ය ව්‍යවසායකයන් සඳහා ඉලක්කගත ණය යෝජනාවක් නැත්නම් ණය යෝජනා ක්‍රමයක්. ඊළඟට අපි තවදුරටත් ඉගෙන ගන්න බලමු මේ සාමූහික ණය නැත්නම් සින්ඩිකේෂන්. මොනවද මේ සින්ඩිකේෂන් කියලා කියන්නේ? දැන් උදාහරණයකට අපි ගමු මහා පරිමාණ ව්‍යාපෘතියක්. හයිවේ එක. එහෙම නැත්නම් වරායක්, ගුවන් තොටුපළක්. දැන් මේ වගේ එකක් කරන්න ගියාට පස්සේ මේ සඳහා තියෙන ප්‍රාග්ධන දායකත්වය ඉතා විශාල ප්‍රමාණයක් ගන්න. එක. දෙවෙනි එක තමයි අපිට මේ සඳහා තියෙන තාක්ෂණික සහ අනිත් ආකාරයේ දැනුම ඒකත් විශේෂිත එකක් වෙන්න පුළුවන්. එතකොට එක බැංකුවකට මේ ආකාරයේ මූල්‍ය අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්නට සිද්ධ වුණොත් ඒක ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. විවිධ කාරණා යටතේ. උදාහරණයක් අපි මහා මාර්ගයක්, හයිවේ එකක්, අධිවේගී මාර්ගයක් හදන්න ගියොත් අපි හිතමු යම් කිසි කොටසකට බිලියන 10ක් 15ක් අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් එක බැංකුවකට මේ බිලියන 10ක් හෝ 15ක් එකවර නිකුත් කිරීමේ නොහැකියාවක් තියෙනවා. ප්‍රාග්ධන ප්‍රශ්නයක්, විශේෂතා ප්‍රශ්නයක්, තාක්ෂණික ප්‍රශ්නයක්, දැනුම් පිළිවෙත් ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඒ වෙලාවට මොකද්ද කරන්නේ? ඒ වෙලාවට කිව්වොත් රයිට් අපිට අපේ මෙන්න මේ ආවේනික කරුණු නිසා අපිට මේ මූල්‍යකරණය කළ නොහැකි කියලා. එහෙම වුණොත් ඒ ණයලාභය අසරණ වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් අපි මොකද්ද කරන්නේ? අපි කල්පනා කරනවා අපිට අවශ්‍යතාවය පුළුවන්කමක් තියෙනවා නම් බැංකු කීපයක් සම්බන්ධ වෙලා ඒ අදාළ ණයලාභියාගේ ණය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට අපි ඒකට කිව්වා සාමූහික නැත්නම් සින්ඩිකේෂන් එකක් කියලා. එතකොට ඒකෙදි සිද්ධ වෙන්නේ බැංකු කීපයක් එකතු වෙලා ඒ අදාළ ණයලාභියාගේ ණය අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. එතනදී ඒ බැංකු වලට ආවේනික වෙච්ච දක්ෂතාවයන් සම්පූර්ණ වෙන විදිහට තුලනය වෙන විදිහට අපි ඒ ණය සකස් කරලා දෙනවා. උදාහරණයක් සමහර බැංකුවක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ කාර්ය ප්‍රාග්ධන අංශයෙන් ඉතා ඉහළ තලයක. සමහර බැංකුවක් ඉන්න පුළුවන් උපදේශනාත්මක පැත්තෙන්. අපි කියන කන්සල්ටන්සි පැත්තෙන් ඉහළ තලයක. තව බැංකුවක් ඉන්න පුළුවන් කාස මැනේජ්මන්ට් ලික්විඩිටි මැනේජ්මන්ට් එකෙන් ඉහළ ඉන්න තලයක. තව බැංකුවක් ඉන්න පුළුවන් දිගු කාලීන එහෙම නැත්නම් අපි කියනවා ආයෝජන ණය නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ලෙන්ඩින් වලින් ඉහළින් ඉන්න තැන. එතකොට දැන් ඒ ආකාරයට එකතු වෙලා මේ ආකාරයේ ණයක් නිකුත් කරලා ණය සකස් කරලා දීලා ණය මුදා හැරලා ණය පාලනය කරලා ණය අය කර ගැනීම වගේ සිදු කරන අවස්ථාවන් වලදී අපි කියනවා ඒකට සින්ඩිකේෂන් ලෝන් එකක් හැටියට. ඒතොර ඒකත් අපි සමහර අවස්ථාවන් වලදී අපි එකවර එහෙම නැත්නම් අපි දකින්නේ නැතුව ඇති හැම අවස්ථාවකදී මේ සින්ඩිකේෂන් ලෝන් සිදුවන අවස්ථා. නමුත් අපි විශේෂිත අවස්ථාවක් හැටියට යම් ආකාරයක බැංකු කීපයක් එකතු වෙලා ලබා දෙන ණය මුදලක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. එතකොට එහෙම ආකාරයේ ණය යෝජනා ක්‍රම එහෙම නැත්නම් ණය උපකරණ පවත්වාගෙන යාම තුළින් සමහර ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ වීමක් සිදු වෙන්නත් මම හිතනවා ඔයගලන්ට දැන් පැහැදිලි ඇති කියලා. අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටින්නේ විවිධ ණය වර්ග. මුලින්ම අපි සාකච්ඡා කරා මූල්‍ය කල්බදු එහෙම නැත්නම් මෙහෙම ක්‍රියාකාරී කල්බදු. ඊළඟට කුලී පිට ගැනුම්. ඊළඟට ශුද්ධ මූල්‍ය ණය. දැන් අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ සින්ඩිකේෂන් ලෝන් ස්කීම් එක.
ඒක තමයි මේ තවදුරටත් පැහැදිලි කිරීම සිදු වෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා. ප්‍රොජෙක්ට් ලෝන්. එහෙම නැත්නම් සංවර්ධන. එහෙම නැත්නම් අපි කියනවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ලෝන්. ව්‍යාපෘති ණය. මේකත් විශේෂිත ණය වර්ගයක්. මොකද මේ විශේෂිත ණය වර්ගය කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් ණය ලබා දීමේදී සමහර පාරිභෝගික අවශ්‍යතා තියෙනවා. ඒගොල්ලෝ ව්‍යාපෘතියක් හැටියට යම්කිසි දෙයක් කරන්න සූදානම් වෙලා ඒ ව්‍යාපෘතියෙන් මුදල් ඉපයීමක් සිදු කරන්නේ අනාගතයේදී. අනාගතයේදී මේ මුදල් ඉපයීමක් සිදු කරන ව්‍යවසායකයන් සඳහා ණය ලබා දීමේදී කාරණා කීපයක් දීර්ඝව විශ්ලේෂණය කරන්න සිදු වෙනවා. උදාහරණයකට ගත්තොත් අපි හිතමු 5 star hotel එක. දරු පහේ හෝටලයක් හදන්නට යම් කිසි ව්‍යවසායකයෙක් ඉදිරිපත් වෙනකොට සමහරවිට රුම් 100ක් 150ක් එතකොට සමහරට බිලියන එකමාරක් එහෙම නැත්නම් මිලියන 700ක් 800ක් 1000ක් ආකාරයේ ව්‍යාපෘතියක්. එතකොට දැන් බැලුව බැලමටම ලොකු ආයතනයක්. එතකොට හැබැයි අද ගත්තොත් ඒ පුද්ගලයාට ඒ ණය කොහොමද ගෙවෙන්නේ කියන දේ සඳහන් කරන්නට සිද්ධ වෙන්නේ ඉදිරියේදී ව්‍යාපාරය සාර්ථක වීම තුලින් උත්පාදනය වෙන මූල්‍ය ප්‍රවාහ තුලින්. එතකොට කොහොමද මේ ආකාරයේ මූල්‍ය ප්‍රවාහ යන තක්සේරුවකට එන්නේ? ඒක තමයි මේ ව්‍යාපෘති ණය ගැනීම තුල සිද්ධ කරන්නේ. ඉදිරි කාලයේදී කොහොමද මේ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ? ඒ සඳහා අපි මොන ඒරියාස්ද මොන වගේ දේවල්ද අපි බලන්නේ මේකේ ශක්තිතාවය සඳහා? තාක්ෂණික මූල්‍ය, කළමනාකරණ, වෙළඳපළ, නීති, පාරිසරික කියන්නේ හැම ආකාරයකම තාක්ෂණික හැම ආකාරයකම ශක්්‍යතාවයන් වලට යටත් වෙලා ඒවා නිසි පරිදි වෙනවා නම් එතකොට ඒවා හොඳට වෙනවා කියලා අපිට යම් ආකාරයකට ස්වාධීන පරීක්ෂණ පුද්ගලයෙක් තුන තහවුරු වෙනවා නම් අපි ඒ වගේ ව්‍යාපෘති වලට අත ගන්නවා. උදාහරණයකට ගත්තොත් අර මම සඳහන් කරපු හොටෙල් ව්‍යාපෘතිය ගත්තත් අපි තාක්ෂණික පැත්තෙන් හරියන්න ඕනේ, වෙළඳපළ පැත්තෙන් හරියන්න ඕනේ, කළමනාකරණ පැත්තෙන් හරියන්න ඕනේ. ඒ හැම ආකාරයෙම හරි කියලා දැනගෙන නම් තමයි අපි ඒ වගේ අවදානමක් සඳහා යොමු වෙන්නේ. ඒතර මේ ආකාරයේ ණය මුදල් යෝජනා කරනකොට අපිට දකින්නට ලැබෙන එක දෙයක් තමයි හැම පාරිභෝගිකයෙකුම හැම බැංකුවක්ම මෙතෙන්ට යොමු නොවන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හේතුව දැන් මම කිව්වාගේ එකක් තමයි මේකෙදි ශක්්‍යතා වාර්තාවක් එහෙම නැත්නම් විශාල මුදලක් යොමු වෙනවා වගේම බැංකු පැත්තෙන් ගත්තත් මේ ආකාරයේ ව්‍යාපෘති ණය ඇඟීම සඳහා විශේෂිත ආකාරයේ පුද්ගලයන් බැංකුවක් සතුව සිටිය යුතුයි. ඒකත් එච්චර ලේසි වැඩක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් ලබා දෙන වෙළඳ ණය, ප්‍රාග්ධන ණය, පුද්ගල ණයට වඩා වෙනස් වෙච්ච ආකාරයේ ඇඟීමක් මෙතන කළ යුතුව තිබෙනවා. මොකද හේතුව මේ සියලුම දේවල් අනාගතය මත පදනම් වීමත් අනාගතයේ මූල්‍ය ප්‍රවාහවල තියෙන ශක්්‍යතාවය නැත්නම් අපි කියනවා සාර්ථකභාවය මත මේ ණය මුදල ආපසු ගෙවීමට තියෙන හැකියාව තීරණය වීමත් නිසා කියනවා මේ ආකාරයේ ඉදිරිය පිළිබඳ පැහැදිලි නැතිනම් මේ ආකාරයේ ණය මුදල් අපි කරන්නේ නැහැ කියන අදහසක් අපි ඉලඹනවා. ඒක තමයි මූලික වශයෙන්ම අපි දකින්නේ මේ ව්‍යාපෘති ණය නැත්නම් ප්‍රොජෙක්ට් ලෝන්ස් කියලා අපි කතා බහ කරන්නේ. හරි. එහෙමනම් අපි මේ තාත්තට එනකොට මූලික වශයෙන්ම ණය නිපියුම් ගැන අපි සාකච්ඡා කරලා
අවසානයකට ලං වෙලා තියෙනවා. දැන් අපි ඊළඟ කොටසට යමු වෙනට කලින් මොනවා හරි ගැටලු නැත්නම් තවදුරටත් පැහැදිලි කර ගැනීම අවශ්‍යද? අපි මූලික වශයෙන්ම කිව්වොත් මේ වෙනකොට අපි මූලික වශයෙන්ම ණය කළමනාකරණය ඒහා සම්බන්ධිත වෙච්චි දේවල් ටිකක් සාකච්ඡා කරලා ඉවර කරා. ඊළඟට අපි සාකච්ඡා කරා ණයලාභීන්. නැත්නම් අපි කොහොමද ණය ලබා දෙනකොට ඒ ණය සඳහා ඉන්න එක පාර්ශවයක් හැටියට ණයලාභීන් හඳුනා ගැනීම. ඊළඟට අපි සාකච්ඡා කරා ණය නිපයුම්. ඉතා දීර්ඝව සහ ඉතා සැකෙමින්. ඒ කියන්නේ අපි මූලිකව හඳුනාගත්තා මොනවද මේ කියන ණය වර්ග කොහොමද කොටස් වලට කඩන්නේ? ඊට අමතරව ඒ එකක් අතර දීර්ඝව සාකච්ඡා කිරීමක් කරනවා. එතකොට දැන් අපි ණය සුරුකුම් කියන தത്വෙට යොමු වෙලා ඉන්නවා. ඒ தത്വෙට එන්නට කලින් මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු ටිකක් එහෙම නැත්නම් ඔයගලන්ට තවදුරටත් කරුණු පැහැදිලි කරගෙන ටිකක් අවශ්‍යද? අපි මේ ආකාරයෙන් කොටස් තුනකට දැම්මොත් මෙතනදී type of borrowers මෙතනදී type of credit මෙතනදී type of securities කියන තුන තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. මූලික වශයෙන්ම type of borrowers ණයලාභී type of credit type of securities. එතකොට type of borrowers කියන එක මම කොටස් කීපයකට කඩලා ඔයගලන්ට කියන්නවා. ඒ සඳහා සම්බන්ධ වෙච්චි කියවීම් දෙවලුත් මම ලබා දුන්නා. type of credit කියන පැත්තට ගිහිල්ලා ඒකත් මූලික වශයෙන්ම කොටස් 8කට අපි කඩලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒක තවදුරටත් වෙන වෙනම ණය තෝරාගත්ත ණය වර්ග අපි සාකච්ඡා කරනවා. ඒතර දැන් අපි කල්පනා කරනවා ණය සුරුකුම් ගැන තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරන්න. ඒතර අපි මෙන්න මේ ටික පැහැදිලිද? එහෙම නැත්නම් මේක යම්කිසි මේ මොඩල් එක මේ සෙක්ෂන් 1 කියලා කියන්නේ අපි මෙන්න මේ ටික ඉගෙන ගන්න එක. මේක යම්කිසි ගැටලු තියෙනවා. තවදුරටත් පැහැදිලි කරගත්තු ඒවා තියෙනවා. ඒ ටික මොන හරි ප්‍රශ්න තියනවාද කියන එක ඔයගොල්ලෝ යෝජනා කරොත් අපිට තවදුරටත් ඒක කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඉදිරියට සාකච්ඡා කරන්නට පුළුවන්. මොන හරි ගැටලු යෝජනා තවදුරටත් පැහැදිලි කර ගැනීම අවශ්‍යද? මට ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මොකද ගැටලු තියෙනවද? right. නිශ්ශබ්දතාවයෙන් පැහැදිලි වෙන්නේ තවදුරටත් ගැටලු නැහැ කියන අදහස. කමක් නැහැ. අපි තවදුරටත් සාකච්ඡා කරගෙන යමු. ඒ සාකච්ඡා කරනකොට අපිට යම් ආකාරයක ගැටලු වෙනවා නම් අපිට ඉදිරි අවස්ථාවක උනත් පැහැදිලි කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් බලමු මේ සම්බන්ධ කරගෙන යනකොට අපිට යම් ආකාරයකට කොහොමද ප්‍රායෝගික තලයේ මේවා පාවිච්චි වෙන්නේ කියන දේ ප්‍රශ්නයක් දෙකක් සාකච්ඡා කරමින් අපි තවදුරටත් ඉදිරියට යන්නට බලමු. එහෙමනම් අපි තුන්වෙනි එක විවිධ ණය සුරකුම් කියන දෙයට අපි දැන් යමු. සාමාන්‍යයෙන් අපි ණයක් ලබා දීමේදී මම මීට මොහොතකට කලින් පැහැදිලි කරා වගේ අපිට එතනදී සිද්ධ වෙනවා ණය ලාභීන් හඳුනා ගන්නට, ඒ වගේම ණය වර්ග හඳුනා ගන්නට සහ ඒ දෙක සම්බන්ධ කරනකොට ණය සුරුකුම පිළිබඳ අදහසක් ගන්නට. එතකොට දැන් මේ ණය සුරුකුම කියන එක අපිට වැදගත් වෙන්නේ මෙන්න මෙහිම සන්දර්භයක් තුල. අපි ණයලාභියා කොයිතරම් දුරට ණයට සුදුසු නැද්ද කියලා යම්කිසි ආකාරයකට තක්සේරු කරගත්තට පස්සේ
අපි මොකද කරන්නේ? ඒ සඳහා සුදුසු ණය නිපැයුම සම්බන්ධ කරනවා. හැබැයි අමතර සුදුසුකමක් හැටියට රක්ෂණයක් හැටියට අපි සුරකුමකුත් ලබා ගන්න අවස්ථා තියෙනවා. ඒතර මේ සුරකුම කියන එක අපිට වැදගත් වෙනවා. සමහර වෙලාවට ඒ ණයලාභියා ණය නොගෙවන අවස්ථාවක් සිදු වෙනවා. ඒ වෙලාවේදී මේ සුරකුම අපිට ඉදිරියට පාවිච්චි කරන්නට පුළුවන් කියන අදහස පෙරදරි කරගෙන අපි මේ ණය සුරකුම ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මතක තබා යුතු කාරණේ තමයි ණය සුරකුමක් ලබා ගන්නේ අපි මේ ණය මුදල අය කර ගැනීම සඳහා වූ පරමාර්ථයෙන්ම කියලා අදහස් වෙනවා නම් ණය ලබා දෙන මූලික අවස්ථාවේදී ඒ නිසි පරිදි ඇගීමකට ලක් වෙච්චි ණය තීරණයක් නොවේ. අපෝ කියන්න අපි සුරකුම කියන්නේ ඒ සුරකුම නිසා ඒ සුරකුම මගින් ණය අවදානම ණය පියවීම සඳහා භාවිතා වෙනවා කියන ආකාරයේ අදහසක් අපිට එනවා කියලා කියන්නේ සුදුසු ණය තීරණයක් නෙවෙයි අපි අරගෙන තියෙන්නේ. මොකද ණය සුරකුම කියන එක හැම වෙලේම අපි කල්පනා කරන්නට ඕනේ මොනවා හරි අත්‍යවශ්‍ය එහෙම නැත්නම් වෙන කිසිම දෙයක් කරන්නට බැරි අවස්ථාවක යම් ආකාරයක ණය ලාභියාව උත්ප්‍රේරණය කිරීම සඳහා ණය ලාභියාට බලපෑම් කිරීම සඳහා යොදාගත හැකි අයිතමයක් කෙනෙක් තමයි සුරකුමක් ගැන අපි බැලිය යුත්තේ. අනිකුත් සෑම අවස්ථාවකදීම අපි කියන්නේ ණය අය කරගත යුත්තේ මූල්‍ය ප්‍රවාහ තුලින්ම කියන දේ තමයි අපි පැහැදිලි කරගත යුත්තේ. අතට ඒක මතක තියාගෙන අපි ඉදිරියට ගමන් කරමු. ඒවල දැන් ණය සුරකුමක් ලබා ගන්නට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සුරකුමේ පැවැත්ම. දෙවෙනි එක ඉල්ලුම. තුන්වෙනි එක ඇස්තමේන්තු කළ හැකිවීම. අලෙවි කළ හැකිවීම බලාත්මක කිරීම. දැන් මොකක්ද මේ කියන්නේ? එක එක බලමු. අපි හිතනවා මෙහෙම. අපි ලබා දෙන ණය සඳහා ඒ සඳහා සුරකුමක් තිබිය යුතුයි. හරි. හැබැයි සුරකුමේ පැවැත්ම. ඒ කියන්නේ මුලින්ම බලන්න ඕනේ එහෙම සුරකුමක් ඇත්තටම තියෙනවද කියන එකත් වැදගත්. දැන් කාටද හිතෙන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ? සුරකුමක් තියෙනවද බලනවා කියන්නේ ඉතින් මොකද්ද කියලා නෑ. එහෙම අවස්ථා සිදු වෙනවා. උදාහරණයකට අපි හිතුවොත් අපි ණයක් ලබා දෙනවා දීපල අපයක් මත. එතකොට දීපල අපයක් මත දෙනකොට මොකද වෙන්නේ? නිසි දීපලක් තිබිය යුතුයි. බැංකුකරුවාගේ වගකීම තමයි මේ කියන ආකාරයේ දීපලක් තියෙනවද? ඒකට තියෙන ඇක්සස් එක මොකද්ද? එතකොට ඒක කොහෙද තියෙන්නේ? ඒක පිළිගත හැකි ආකාරයේ දෙයක්ද කියලා එහෙම සුරකුම ගැන පැවැත්ම. ඊටු ටික පස්සෙ පුළුවන්. එහෙම එකක් ඇත්තටම ෆිසිකලි තියෙනවද? නැත්තම් සමහර අවස්ථාවල තියෙනවා රයිට් අපි උකසක් මොගේජ් එකක් ගැන සාකච්ඡා කරනවා ඉඩමක් ගැන සාකච්ඡා කරනවා යම් ආකාරයක ණය නොගෙවන අවස්ථාවක ගිහිල්ලා එහෙම උකසක් එහෙම නැත්තම් ඉඩම බලන්න ගියාම ඇත්තටම අපිට අවශ්‍ය එහෙම නැත්නම් අපි හිතාගත් ඉඩම නෙවෙයි අපිට උකස් කරලා තියෙන්නේ. අපි කියනවා පාරට මුහුණලා තියෙන ඉඩම වෙනුවට අපිට ලැබෙන්නේ වෙන මොකක් හරි එකක්. ඇයි අපි ෆිසිකලි ගිහිල්ලා බලලා නැහැ. ડોකියුමන්ට් එකක් හදලා ගේනවා. නමුත් ඇත්තටම ડોකියුමන්ට් එකත් වැරදි වෙන්න පුළුවන්. එතකොට අපි ඒකයි අපි විසිට් එකක් ගැන කියන්නේ. ගොඩක් වෙලාවට සුරුකුමක් ගන්නකොට ඒක අපි තක්සේරුකරුවේ කරා හෝ එහෙම නැත්නම් ස්වාධීනව යම් ආකාරයක ඒක ගිහින් තත්ත්ව වාර්තාවක් ලබා ගැනීමක් කරනවා. ඒක අපිට වැදගත් වෙනවා. දෙක තමයි ඉල්ලුමක් නැත්නම් ඒකට තියෙන ඩිමාන්ඩ් එක. සුරුකුමට. ඒක කෑෂ් නම් එක විදියක්, සුරුකුම්පත් නම් එක විදියක්, දීපල නම් තව විදියක්, වාහන නම් තව විදියක්. එහෙම නැත්නම් ඒ ඉඩම හරි හතරස් එකක් නම්, කන්දක් උඩ තියෙන එකක් නම්, බෑවුමක් උඩ තියෙන එකක් නම්, අක්කර 10ක් 15ක දෙයක් නම්, එහෙම නැත්නම් ඒක වෙළඳ වටිනාකමක් තියෙන දෙයක් නම්, ඒක එහෙම නැත්නම් අපි නිවාස සඳහා භාවිත කරන දෙයක් නම්, කුෂිකාර්මික ආකාරයේ ඉඩමක් නම්, සෝ එතකොට අනු ඉල්ලුම වෙනස් වෙනවා. ඊළඟ ඇස්ටිමේට් කොහොමද එස්ටිමේට් කරන්නේ? දැන් ගෝල්ඩ් කෑෂ් ලීසින් කරන්න පුළුවන්.
හැබැයි අක්කර 10ක ඉඩමක් එහෙම නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් එකක් ලේසි නෑ එස්ටිමේට් කරන්න. ඒතර පහසුවෙන් එස්ටිමේට් කරන්න පුළුවන් ද බැයිද? මාකටබිලිටි එක. අපේ මොන හරි අවස්ථාවක ආවම මේක විකුණ ගන්න කොච්චර ලේසිද? අපි දකිනවා සමහරට පාරක් අද්දර පර්චස් 10ක හරි 4ක් ඉඩමක් විකුණ ගන්න හරි ලේසි. අක්කර 2-3ක කොහේ අපි මිනිස්සු විශාල ප්‍රමාණයක ගැවසෙන ගමක් අස්සේ තියෙන ඉඩමකට වඩා. ඒතර අලෙවි කිරීමේ හැකියාවත් අපිට බලපාන. ඊළඟ තමයි enforceability. ලියකියවීමකින් බලාත්මක කිරීම. දැන් අපි ගත්තොත් කෑෂ් නම් letter of set off එක. gold නම් ඒත් ඒ වගේ. නැත්නම් treasury bill treasury bond එකක් නම් අපිට ඒත් මොකක් හරි promissory note එකක් ඒ වගේ දෙයකින්. හැබැයි ඉඩමක් අපිට සමහරලාට mortgage එකක්. ඒතර ඒක ටිකක් දීර්ඝකාලීන වැඩක්. එහෙම නැත්නම් මොනවා හරි ස්ටොක් එකක් ගත්තොත් චල උපකෂ. ඒකත් අතරතරන් ලේසි නැහැ. වාහනයක් ගත්තොත් ලීස් එකක් ගත්තොත් ඇබ්සලියුට් ඕනර්ෂිප් එක අපි සීස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ණයක් දුන්නොත් ඒක චල උකසක් හැටියට මොගේජ් බොන්ඩ් එකක් හැටියට යනවා. ඒතර අපි එන්ෆෝසිබිලිටි එකත් සමහර අවස්ථාවන් වලදී සුරකුම අනුව වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට මූලික වශයෙන්ම මේ සාකච්ඡා කරන්නේ සුරකුමක් ලබා ගන්නකොට සැලකා බැලිය යුතු කරුණු කීපයක් මෙතනදී අපි කියනවා. සුරකුවේ පැවැත්ම, සුරකුමේ ඉල්ලීම, ඇස්තමේන්තු කළ හැකිවීම, අලෙවි කළ හැකිවීම, ලියකියවීමකින් බලාත්මක කිරීමේ හැකියාව. කියන කාරණා ටික තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඊළඟට සුරකුම් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ නෝට් එකකුත් ඔයගලන්ට දීලා තියෙනවා. ඒකට ඔයගලන්ට කියවන්න පුළුවන්. ඉතා විශාල ප්‍රමාණයේ සුරකුම් ප්‍රමාණයක් අපිට එක එක ආකාරයට බැංකු කරණයේදී පිළිගත හැකි කියලා සම්මතයකට ආපු දේවල් ටිකක් හඳුනා ගන්නට පුළුවන්. උදාහරණයක් මුදල් සුරකුම්, මුදල් හා සමාන සුරකුම්, චංචල දීපල, නිශ්චල දීපල ඔය ආකාරයේ යනවා. අපි හිතමු මුදල් සුරකුම්. ස්ථාවර තැන්පතු වෙන්න පුළුවන්, ඉතුරු කිරීමේ සහතික, සේවිංස් සර්ටිෆිකේට්ස් වෙන්න පුළුවන්, සේවිංස් බැලන්ස් එකක් වෙන්න පුළුවන්. ඒවා මුදල් සුරකුම්. ඒ වගේම තමයි මුදල් හා සමාන සුරකුම්. ඒවා තමයි treasury bill, treasury bonds, unit trust, right? Insurance certificates, right? ඒවා මුදල් හා සමානයි සුරකුම්. චංචලයි. අපි තමයි චල, right? ඒවා තමයි වාහන, නැත්නම් අපි හිතමු තොගය, නැත්නම් යන්ත්‍ර සූත්‍ර. ඒවා මොකද තව තැනකින් තව තැනකට අරයි යන්න පුළුවන්. ඒවා එතකොට චංචල දීපල. ඒවත් අපි සුරකුම් හැටි ලබා ගන්න අවස්ථා තියෙනවා. නිශ්චල දීපල. දැන් අපි තුන් නිවාස වෙන්න පුළුවන්, දීපල වෙන්න පුළුවන්, නැත්නම් ඉඩකඩම්, නැත්නම් යන්ත්‍ර සූත්‍ර බිමට සවි කරපු දේවල් වෙන්න පුළුවන්. ඒවා නිශ්චලයි. ඒ කියන්නේ ඒවා තවත් ඉතා පහසුවෙන් තව තැනකට අරගෙන යාමේ නොහැකියාවක් තියෙනවා. ඒකට ඒවා නිශ්චල දීපල හැටියට සැලකනවා. ඒත් අපි මේ සාකච්ඡා කරන්නේ අපි යම් ආකාරයකට සුරකුම් ලබා ගැනීමේදී ඒ සුරකුම් වර්ග තියෙන වර්ග හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නවා වගේම සුරකුමක් ලබා ගැනීමේදී මම කිය සුරකුමක තියෙන වටිනාකමට සම් බලපාන සාධක තියෙනවා. ඒකට යටත්ව තමයි අපි සුරකුම් තෝරගන්නේ. නැත්නම් නිකන් ගන්නම් වාලේ අරගෙන සුරකුම් අරගෙන අපිට සමානට තේරුමක් නැති වෙන්න පුළුවන්. ඊළඟට කාලයේ සමග වටිනාකම ඉහළ යාම, ශක්තිමත් නීතිමය බැඳීමකට යටත් කරගත හැකි වීම, අධීක්ෂණය කිරීමේ හැකියාව, නිශ්චල දීපල සුරකුම් ලෙස තබා ගැනීම බැංකුව මූල්‍ය ආයතනවලට අත්වන වාසි විදිහට දකින්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි දකින දෙයක් තමයි අපි සමහරලාට ඉඩම් ගත්තට පස්සේ සුරකුමක් හැටියට කාලයත් එක්ක ඉදින් වටිනාකම වැඩි වෙනවා, කාලයත් එක්ක ණය වටිනාකම අඩු වෙනවා. එතකොට අපිට අර කියන ඇසෙට් කවර් එක නැත්නම් ඒ වත්කමෙන් ආවරණය වන ණය මුදලේ වටිනාකම වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඒව මෝගේජ් එකකට ගියාට පස්සේ එක පරාටි හැටියට හරි නැත්නම් ඩෙප් රිකවරි එකක් හැටියට හරි අපිට නීතිමය බැඳීමකට යටත් වෙනවා. ඒ වගේම තමයි අධීක්ෂණය කරන්න. දැන් අපිට ඊටමක් දිහා ගත්තොත් මේක උකසක් තියෙනවා, මෙන්න මේක තමයි මෝගේජ් එක කියලා අපිට පැහැදිලි ඒක. ගිහලා බලන්න පුළුවන්. ඒක තියෙන ඩෙවලොප්මන්ට් මොකද්ද වෙන්නේ කියලා බලන්න පුළුවන්. නමුත් දැන් චල උකසකට වඩා නිශ්චල, චල දීපලකට වඩා නිශ්චල දීපලක වටිනාකම වැඩි වෙන්නේ එහෙම. දැන් අපි තොගේ උදාහරණයකට ගත්තොත් සමහරට තොගේ ඉක්මනින් විනාශ වෙන්න පුළුවන්. නැත්නම් අස්ථානගත වෙන්න පුළුවන්. නැත්නම් වෙන බාහිර පාරිසරික සාධක නිසා එම් බලපෑමට යටත් වෙන්න පුළුවන්. නමුත් නිශ්චල දීපලක් එහෙම නෙවෙයි. right? ඒක එක එකට ආවේනික වෙච්ච වාසිය වාසිත් තියෙනවා මේ චල සහ නිශ්චල හැටියට යනකොට. උකස ගැනීමේ ක්‍රියාවලිය සඳහා කල්ගත වීම, විකුණා බැහැර හැරීම සඳහා කල්ගත වීම, නිශ්චල දීපල හෝ සුරුක ලබා තාගෙන බැංකුව හෝ මූල්‍ය ආයතන වලදී අවාසි දකින්නට හැටියට දකින්නට පුළුවන්. හරිනේ ඒක. අපි දැන් උකසක් හැටියට ගන්න කාලයක් යනවා.
එලිවේෂන් එකක් වෙන්න පුළුවන්, රක්ෂණයක් වෙන්න පුළුවන්. නැත්නම් අපි මොගෙජ් බොන්ඩ් එකක් ඊට පස්සේ ඒක රෙජිස්ටර් වෙලා එන්නම තියෙනවා. කාලයක් යනවා. ඒ ටික කරගන්න. දැන් අපිට කෑෂ්බැක් එකක් ගන්නවා නම් කෙලින්ම account එකට සල්ලි ටික ගත්තා. අනිත් පැත්තට අපිට ණය පහසුකමක් දෙන්න පුළුවන්. නමුත් නිශ්චල දේපල සඳහා කාල සීමාවක් ගත වෙනවා. ඒ වගේම තමයි දැන් මොනවා හරි ක්‍රමයකට මේක විකුණලා, ඒ කියන්නේ ණය මුදල ගෙවෙන්නේ නැත්තම් ඒක විකුණලා අපිට දෙන්න සිදු වුණොත් එහෙම එතනදී අපිට යම් ආකාරයක කාල සීමාවක්. මොකද නීති ක්‍රියාමාර්ගය හැටියට අපි නීති ක්‍රියාමාර්ග ගන්නකොට පාරිභෝගිකයා විසින් ඒ සඳහා ලබා ගන්න කියන්නේ විවිධ ආකාරයේ අපි කියනවා උසාවි තීරණ. ඒක නිසා කාලයක් ගත වෙන්න පුළුවන්. මොකද ඉක්මනටම අපිට මේක ඩිස්පෝස් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒතකොට ඒවා තමයි සමහර වෙලාවට මේ වාසි අවාසි නිශ්චල දේවල් ලබා ගන්න අවස්ථාවන් වලදී. right? ඒක නිසා දැන් අපි අර මූලිකම කිව්වා වගේ හොඳයි දේපලක් ගන්න එක, සුරුකමක් ගන්න එක හොඳයි. නමුත් ඒක ප්‍රථම එහෙම නැත්නම් ඒක මූලිකම සාධකය නෙවෙයි ඔබ ණයක් ලබා දීමේදී. ඒක ද්විතීයික සාධකයක් වෙන්න පුළුවන්. මූලික සාධකය තමයි ණයක් ලබා දීමේදී අපි සලකන්නේ මූල්‍ය ප්‍රවාහ කියන එක. මම හිතනවා පැහැදිලි ඇති කියලා ඒ තාක් දුරට අපි සාකච්ඡා කරගෙන යනකොට. ඊළඟට අපි දැන් තවදුරටත් සාකච්ඡා කරොත් විවිධ ණය සුරුකම් වලදී book dates. දැන් සාමාන්‍යයෙන් අපි දකින දෙයක් තමයි ණය ලබා දෙනකොට අපි කලින් සාකච්ඡා කරා සමහර ණය නිපැයුම් වර්ග ණය ගැතියන් මූල්‍යකරණය. ඒක දැන් ෆැක්ටරින් ගැන කතා කරා, චෙක් ඩිස්කවුන්ටින් ගැන කතා කරා, පොස්ටේජ් චෙක් ඩිස්කවුන්ටින් කිව්වා, චෙක් පර්චේසින් කිව්වා. එතකොට මේ හැම තැනකදීම අපි කතා කරේ ණය ගැතියන් මූල්‍යකරණය. දැන් ණය ගැතියන් මූල්‍යකරණය කරනකොට ඒ ණය ගැතියන් ටික අපිට සුරුකමක් හැටියට බුක් ඩේට් එක. ඒකම සාකච්ඡා කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් ඒක විවිධයි. දැන් අපි ඒක චෙක්ස් හැටියට වෙන්නේ ඒ ණය ගැතියන් තමයි නිරූපණය කරන්නේ. එතකොට ණය ගැනුම් කරුගේ ශේෂ පත්‍රයේ බුක් ඩේට්ස් එහෙම නැත්නම් පොත් ණය හෙවත් ණයට විකුණුම වල ඇති මුදල් වටිනාකමෙන් ප්‍රතිශතයක් ණය දීම සඳහා සුරුකමක් ලෙස යොදා ගන්න. දැන් අර අපි කිව්වේ ඉන්වොයිස් ඩිස්කවුන්ටින් එකේදී යම් කිසි percentage එකක් වෙන්න පුළුවන්. ෆැක්ටරින් වලදී යම් කිසි percentage එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චෙක්ස් වලදී යම් percentage එකක් වෙන්න පුළුවන්. right? ඒ ආකාරයේ ඩෙට් එකකින් යම් කිසි ප්‍රතිශතයක් ණයක් ලබා දීම සඳහා අපි පාවිච්චි කරනවා. ඒකට අපි කිව්වා සුරුකුමක් නැත්නම් හැටියට ලබා ගන්න බුක් ඩේට්ස් එහෙම නැත්නම් ව්‍යාපාරික පොත් ණය කියන එක. ඊට අමතරව දැන් අපි සමහරවිට අත්දකින්න දෙයක් තමයි පුද්ගලික අපකර නැත්නම් ආයතනික අපකර. පුද්ගල අප ආයතනික අප කියලා කොටස් වලට කඩන්න පුළුවන්. දැන් මේකත් බහුලව භාවිතා වෙන සුරුකුම් වර්ගයක්. සමහර වෙලාවට මේක ලබා ගත්තට පස්සේ නැත්නම් ලබා ගැනීමෙන් විශාල ප්‍රයෝජනයක් නොවෙන්නට පුළුවන්. නමුත් පුද්ගල අප එහෙම නැත්නම් ආයතනික අප කියන දේ අපිට පාවිච්චි කරන්නට නැත්නම් සුරුකමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර දැන් මේකෙදි වෙන්නේ දැන් උදාහරණයක් පුද්ගල අපයක් කියලා කියන්නේ යම් කිසි ණයලාභියෙක් ණයක් ලබා ගන්නකොට ඒ සඳහා පිළිගත හැකි තවත් පුද්ගලයෙක්ගේ අපයක් නැත්නම් පුද්ගලික අපයක් සුරුකමක් හැටියට ලබා ගන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ දේ කරනකොට ඒ තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයාගේ වත්කම එහෙම නැත්නම් එයාගේ කල් ක්‍රියාව එහෙම නැත්නම් එයා යම් ආකාරයකට ණය ලබා දීමේදී එහෙම නැත්නම් එයා ණය ලබාගෙන කොයි ආකාරයකට ණය ගණිත සිදු කරලා තියෙන්නේ right. එතකොට ආදායම් තත්ත්වය, ආදායම් මූලාශ්‍ර, ඉදිරියේදී ආදායම් ජනනය කිරීමේ හැකියාව වගේ දේවල් අපි සාකච්ඡා කරනවා. එහෙමනම් තමයි එයා අපේකට සුසුකම් ලබන්නේ. කියන්නේ එයා කලින් අප දීලා ඒ අපත් යම් ආකාරයකට ක්ලේම් වෙලා එහෙම තියෙනවා නම් එයා ඒ අපයක් සඳහා සුසුකම් ලබන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතනදී එහෙම අපයක් ලබා දුන්නට පස්සේ මේ අදාළ අපකරුවාටත් යම් කිසි වගකීමක්. කියන්නේ මේ පාරිභෝගිකයා විසින් ණයලාභියා ණය නොගෙවන අවස්ථාවකදී අපකරුවට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් පෙනී සිටින්න, එයා දිරිමත් කරන්න, නැත්නම් එයා ණය ගෙවීම සඳහා පොළඹවන්නට. එහෙමත් නොවන අවස්ථාවකදී සමහරට අපකරුට ඒ ණය ගෙවීමේ වගකීම බාර ගන්න තත්ත්වය දක්වා යා හැකියි.
එතකොට දැන් අපි නිකන් කිව්වට මේ පර්සනල් ගැරන්ටි එකක් දෙනවා එහෙම නැත්නම් පුද්ගලයාපයක් වෙනවා කියනකොට ඒකේ බැරෑරුම් පැත්තකුත් එහෙම නැත්නම් ඒකේ ඒ අපකරුවාට එහෙම අපේ ලබා දෙන පුද්ගලයාගේ පැත්තෙන් ගත්තොත් බැරෑරුම් අවස්ථාවකටත් එළඹෙන්නට පුළුවන් විසි පරිදි ණය නොගෙවන අවස්ථාවකදී. ඊළඟට අපි සාකච්ඡා කරමු කොහොමද මේ ණය සුරුකුම් එහෙම නැත්නම් මේ ණය අපි ක්‍රමවේද කීපයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් අපි සුරුකුම් වර්ග ගැන සාකච්ඡා කරනවා වගේම මේ සුරුකුම් කොහොමද අපි ලබා ගන්න ක්‍රමවේද විවිධ ක්‍රමත් අපිට දකින්නට ලැබෙනවා. දැන් උදාහරණ කීපයක් අපි ගත්තොත් ලියන් එක ගැන කතා කරනවා. ඒක නම් හැමෝටම පැහැදිලි ඇති. අපි ගත්තොත් කෑෂ් වගේ වෙලාවක අපි ලියන් against deposit. එතකොට ඒක ඊටාම ප්‍රචලිත ආකාරයේ ක්‍රමවේදයක් මේ ණය ණය සුරුකුම් ලබා ගැනීමේදී. ඊළඟට ප්ලෙජ් එක ඔඩපන කියලා කියනවා. ප්ලෙජ් ඔෆ් ස්ටොක්. අපි තුමු ස්ටොක්ස් තියෙනවා. ඒ ස්ටොක්ස් වලට අපිට ලබා ගන්න එක ක්‍රමයක් තමයි ඔඩපන හැටියට. ඔඩපන නිවිසුමක් හැටියට. දැන් අපි හොඳම උදාහරණයක් ගත්තොත් කුෂිකාර්මික ක්ෂේත්‍රයේ වී නිෂ්පාදකයෝ ඉන්නවා. ඒතර ඒ වී නිෂ්පාදකයන්ගේ ගත්තොත් ඒ වී තොගේ අපිට ඔඩපනයක් එහෙම නැත්නම් ප්ලෙජ් එකක් හැටියට තියාගෙන අපි ණය ලබා දීමක් අනිත් පැත්තට කරනවා. එතකොට ඒවා ඒ ආකාරයෙන් ලබා දීමකට අපිට කියන්න පුළුවන් ප්ලෙජ් එකක් කියලා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් ගොඩක්ම බහුලව දකින දෙයක් තමයි උකස් නැත්නම් මෝගේජ්. ඒ කියන්නේ අපි ගත්තොත් චල වගේම නිශ්චල නැත්නම් ඇති කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. එතකොට ඒ කියන්නේ ස්ථිර අපි ෆික්ස් මෝගේජස් කියලා. එතකොට ඒ මුලින්ම අපි දකින විදිහට තමයි තියෙන්නේ ෆික්ස් මෝගේජ් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෝබල් මෝගේජ් එකක් චල හැටියට තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා සමගාමී වෙන කොන්කරන්ට් මෝගේජ් එකක් හැටියට දකින්නට පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිමරි සෙකන්ඩරි ටර්ෂරි ෆර්දර්. ඒතර ඒ විදිහට අපිට මේ උකස් හැටියට අපිට දකින්න ලැබෙනවා. දැන් මේකෙදී අපි මේ පැහැදිලි කරන්නේ අපිට ණය ලබා දීමේදී සුරුකුම් ලබා ගැනීමේදී ඒ සඳහා ක්‍රියාත්මක කරන ක්‍රමවේද තමයි මේ අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. දැන් අපි එකින් එකට බැලුවොත් ලියම එහෙම නැත්නම් ඔඩපන භාවිතා කරන අවස්ථාවලදී සුරුකුමේ අයිතිය ගැනුම්කරු සතුව පවතින අතර ලියම හා ඔඩපන අතර සුරුකුම රඳවා ගැනීමකට බැඳෙනවා. දැන් සුරුකුමක් ගත්තොත් දැන් කෑෂ් ගත්තොත් කෑෂ් වල අයිතිය තියෙන්නේ යම් කිසි පුද්ගලයෙක් සතු වෙන්න පුළුවන්. නමුත් ඒක ලබා ගැනීම තියෙන්නේ බැංකුවේ සතුව. දැන් උදාහරණයක් ගත්තොත් බැංකුවේ තියෙන්න පුළුවන් කෑෂ් ඩිපොසිට් එකක් හෝල්ඩ් කරලා. හැබැයි ඒ ඕනර්ෂිප් එක තියෙන්නේ ඒ අදාළ බරෝගේ. පෙජ් එකෙත් එහෙමයි. එතකොට දැන් එතනදි වෙන්නේ හැබැයි මොන හරි දෙයක් වුණොත් ඒකට අදාළ තියෙන ඩොකියුමන්ට් එකක් අපි ලියන එකක් ඇතුළේ තියෙන නිසා අපිට ඒක සුරුකුම හරහා ණය පියවීමේ හැකියාවක් අපිට ලබා දීලා තියෙනවා. ඊළඟට ණය පැහැර හැරෙන අවස්ථාවක උසාවියේ මැදිහත් වීමකින් තොරව ණය පියවා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් ඒ වගේ අවස්ථාවකදී අපිට උසාවිය යන්න ඕනේ නැහැ. මොකද අපිට අර කියන ලියන් එක හරහා නැත්නම් ડોකියුමන්ට් එකක් තියෙන නිසා අපිට ඉක්මනටම එය ණය පියවා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ලියන් එක ගොඩක් වෙලාවට මුදල් සුරුකුම් වලට ප්ලෙජ් එක ගොඩක් වෙලාවට වෙළඳ භාණ්ඩ සඳහා පාවිච්චි වෙනවා. ඔකසේදී සිදුවෙන්නේ ණය මුදලක් සුරුකුමට එරෙහිව දෙන විට ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා නිම කළ පසු පැවරු අයිතිය අහෝසි වන කොන්දේසි මත නීතිමය ගිවිසුමක් මගින් සුරුකුමේ අයිති මූල්‍ය ආයතනයකට පවරා ලැබීම. දැන් අපි මෝගේජ් බොන්ඩ් එකක් කරනකොට මෙතන මුකසකදී මොකද වෙන්නේ? తాවකාලිකව ඒ බැංකුවට පවරා ගැනීමක් සිද්ධ වෙනවා. හැබැයි ණය මුදල ගෙවලා ඉවරනාට පස්සේ ආපහු අපි උකස නිදහස් කරලා දීමක් සිද්ධ වෙනවා. ඒ උකසක් හැටියට ලබා ගන්න ක්‍රමවේදයේදී කොයි ආකාරයකටද අයිති එහෙම නැත්නම් ක්‍රමවේදය පැහැදිලි වෙන්නේ. දැන් විවිධ ආකාරයේ උකස් කියලා කිව්වා. ස්ථිර උකස එහෙම නැත්නම් චල උකස. ඒ විදිහට අපි තවදුරටත් මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. මම මුලින් කියපු මෙතනදී තව ආකාරයක වැඩිදුර පැහැදිලි කිරීමක් තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මෙතනදී අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ අය සුරුකුම් නැත්නම් සුරුකුම් ලබා ගැනීමේ ක්‍රමවේද තමයි මේ සාකච්ඡා කරේ. එතන මූලික වශයෙන්ම අපි කොටස් 4කට පළවෙනි සෙක්ෂන් එක කොටස් 4කට අපි සාකච්ඡා කරා. මූලික වශයෙන්ම අපි කිව්වා
ණය හඳුන්වා දීම කළමනාකරණය එහෙම නැත්නම් බැංකුවක් තුළ කොයි ආකාරයකටද ණය ලබා දීමේදී බැංකුවට එන ප්‍රාග්ධනය එන්නේ කොහොමද ප්‍රාග්ධනය පිටත් වෙන්නේ කොහොමද සාකච්ඡා කරා ඊළඟට ණය වර්ග ඉතාම කෙටියෙන් අපි කොටස් වලට බෙදාගත්තා ඊළඟට ණය නිපුවම් දීර්ඝව සාකච්ඡා කරා එක එක කොටස් වලට බෙදලා ඊට පස්සේ අපි ණය සුරුකුම් සාකච්ඡා කිරීමක් සිදු කරා. ඒතර ඒ ටික කරලා ඉවර වෙනකොට මේ ආකාරයේ මූලික ඔයගලන් තේරෙන්නේ නැති type of borrowers, type of credit, type of securities කියලා කොටස් තුනකට අපි සාකච්ඡා කරා. ඒතර මම තව චුට්ටක් වෙලාවක් අරගෙන අපි ඉදිරියට යන්නට කලින් දැන් ආපහු පැහැදිලි කරොත් මෙතන අවශ්‍යතාවය තියෙන්නේ මේව වෙන වෙනම ඉගෙන ගත්තා කියන දේ ප්‍රායෝගික වෙන්නේ නැහැ. අපි හරියටම හඳුනාගත්තේ නැත්නම් එහෙනම් හරියටම නිසි ණය නිපුවීමක් නිසි පාරිභෝගික අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීම සඳහා පාවිච්චි කරන වෙලාවක නිසි පරිදි ණය සුළුකුම් ලබා ගත්තේ නැත්නම් මේ ණය යෝජනාව එහෙම නැත්නම් ණය තීරණය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. දැන් ආපහු කිව්වොත් දැන් උදාහරණයකට අනිපුද්ගල ව්‍යාපාරිකයෙක් බැංකු අයිරාවක් ලබා ගැනීමේදී ඒ සඳහා සුරකුමක් ලබා දෙන අවස්ථාවක සහ සුරකුමක් ලබා දෙන අවස්ථාවක තියෙන ණය තීරණය සහ ණය ස්වභාවය සහ ණය අවදානම වෙනස් වෙනවා. ඒක වෙනස්. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් මම කියන්නේ අනිපුද්ගලයෙකුට අපි ණයක් ලබා දීමේදී අපි සලකා බලනවා ඒ පුද්ගලයාගේ වයස, අධ්‍යාපන මට්ටම, ආදායම් මට්ටම, එහෙම නැත්නම් කලින් ණයගේ වාතින ප්‍රමාණය, නැත්නම් මුදල් ප්‍රවාහවල කොහොමද විකාශනය දෙන්නේ බලන්න. ඒතර ඒ සඳහා බැංකු අයිරාවක් අපි කියනකොට කල්පනා කරන බැංකු අයිරාව අවශ්‍ය වෙන්නේ කුමකටද? බැංකු අයිරා දෙන්නේ අපි දල වශයෙන් කිව්වොත් තොගේ මූල්‍යකරණය නැහැ. ණයගැතියන් මූල්‍යකරණය නැහැ. එදිනදා වේදම් මූල්‍යකරණය කර ගැනීම සඳහා තමයි බැංකු අයිරාවක් ලබා දිය යුත්තේ. හැබැයි මෙයාගේ තොගේ මූල්‍යකරණයකට ඕඩි එකක් ඉල්ලනවා නම් එතනම ඒ තීරණය වැරදීමක් සිදු වෙනවා. ඒතර අපි ඒක නිසා තමයි කිව්වේ අත්‍යවශ්‍යම ණය උපකරණය මොකක්ද? එයාගේ ණය ස්වභාවයන් අනුව අපි මෙතන සාකච්ඡා කරනවා. උදාහරණයක් අපි කිව්වොත් මෙයා එක එල්ලේම කියනවා නම් මට POD එකක් අවශ්‍යයි තොගේ මූල්‍යකරණයට. මොකද ඒක තමයි ඉන්ඩස්ට්‍රි ප්‍රැක්ටිස් එක. එහෙමනම් සමහර ලාට අපි අනිවාර්යෙන්ම මෙතනදී පැහැදිලි සුළුකමක් අපිට අවශ්‍යයි. හරිද? අපිට කෑෂ් වෙන්න පුළුවන්, දේපල වෙන්න පුළුවන්. පැහැදිලි සුළුකමකට යටත් වෙලා තමයි එනම් තොගේ මූල්‍යකරණයට OD එකක් දෙන්නේ. හැබැයි මේ දෙනවත් එක්කම අපි කියනවා ණය තත්ත්ව කොන්දේසි වගේක් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒව තමයි උදාහරණයකට අපි කියනවා මූල්‍ය ප්‍රවාහ අපි හරහා යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් කෑෂ් බිල් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මාස 3 මාස 6න් අපි ලිමිට් එක රිවිව් කරන්න ඕනේ. ඒ ආකාරයට අපි යම්කිසි තත්ත්ව කොන්දේසි ටිකක් යොමු කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ නිසා තමයි මේව වෙනම ඉගෙන ගත්තා මේ තුන එකට සම්බන්ධ කිරීමේදී අපිට මූලික වගකීමක් තියෙනවා කියන එක තමයි මෙතන මම පැහැදිලි කරන්නේ. එතකොට දැන් ඕක තමයි සෙක්ෂන් 1 හරහා දැන් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා පැහැදිලි කරන්න තීරණය කරේ. රයිට්? එතකොට දැනට අපි මේ ටික කරලා ඉවර වෙනකොට මොනවා හරි තවදුරටත් ගැටලු එහෙම නැත්නම් තවදුරටත් පැහැදිලි කර ගැනීම මේ වෙලාවේ අවශ්‍යයි. ඔයගලන්ට අහන්න පුළුවන් ප්‍රශ්න එහෙම නැත්නම් තවදුරටත් මේක निराකරණය කර ගැනීම සඳහා. නැත්නම් සියලු දේ පැහැදිලිද? right. අපි එහෙමනම් තවදුරටත් ඉදිරියට යමු. ඒ කියන්නේ දැන් මම හිතුවේ අපි සාමාන්‍යයෙන් section 1 පළවෙනි කොටස සාකච්ඡා කරලා ඉවර වෙලා මට ප්‍රශ්නයක් තියෙනවා. ලියන් එක පැහැදිලිව අපි බැංකුවල ප්‍රැක්ටිස් කරනවා. දැන් අපි ලියන් එකක් කියලා කියන්නේ දැන් අපි මම ආපහු පැහැදිලි කරොත් අපි හිතමු කෑෂ්බැක් ඕවර්ඩ්‍රාෆ්ට් එකක්, කෑෂ්බැක් ලෝන් එකක්. එතකොට අපි ගන්නවා letter of set off එකක් තමයි අපි කියන ওই ડોකියුමන්ට් එක. ඒක තමයි අපි ඔය කියන ලියන් එක. ඒ කියන්නේ දැන් අපි කරන්නේ යම් කිසි පුද්ගලයෙක් තැන්පතුවක් දානවා, ඒ තැන්පතුවට එරෙහි ණයක් ලබා දෙනවා. එතකොට අපි ඒකට හෝල්ඩ් එකක් එහෙම නැත්නම් සිස්ටම් එකේ ගිහලා ලින්ක් කරනවා.
ඒතර අපි කියනවා එයාට ලියන් කරාට පස්සේ ඒකෙන් 90ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමක් කරනවා. ඒතර ඒකෙදි අපි හිතමු එයා නොගෙවනවා නම් අර මම ලබා ගන්න letter of set off එක හරහා ඒ ඩිපොසිට් එක අප්ලිෆ්ට් කරලා ඒක සෙටල් කරගන්න පුළුවන්. ඒතර ප්‍රැක්ටිකලි අපි ලියන් කියන එක බහුලව භාවිතා වෙනවා මුදල් සුරුකුම් පාවිච්චි කරන එහෙම නැත්නම් මුදල් සුරුකුම් ලබා ගන්න අවස්ථාවේදී. වෙන කාට හරි ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද? කොහොමද අනිත් අයට ප්‍රශ්න කොහොමද? හැදිලිද? right. එහෙමනම් ඒකේ අදහස වෙන්නේ ඔයගලන්ට යම් ආකාරයේ ප්‍රමාණාත්මක දැනුමක් තියෙනවා කියලා උපකල්පනය කරන ගමන්ම අපි තව ටිකක් ඉදිරියට යමු. මෙතනදී මම කල්පනා කරේ දැන් අපි ණය කළමනාකරණය මෙතන ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන කොටස් හතරකට අපි සාකච්ඡා කරනවා section 1, section 2, section 3, section 4 කියලා. section 1 එකේ මූලිකව මම මේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකෙත් ඔයගලන්ට දකින්නට හම් වෙන්නේ මේ කියන කොටස් හරහා අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරා මේ කුළුණු තුන හඳුනා ගැනීම. එතකොට දැන් එහෙම කරලා අපි මූලික වශයෙන්ම මේ section 4 ඉවර කරලත් අපි පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන ආකාරයකට එහෙම නැත්නම් රිවිෂන් එකක් හැටියට කරනවා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර මම හිතුවා දැන් වැඩිදුරටත් අපි කරපු දෙයින් තව යම් ආකාරයක දැනුම ලබා ගැනීම නැත්නම් දැනුම වර්ධනය කර ගැනීම සඳහා මේ හා සම්බන්ධ වෙච්චි එහෙම මේකට ආවේනික වෙච්ච ප්‍රශ්න කීපයක් තෝරාගෙන අපි ඩිස්කස් කරමු කියලා හිතුවා. එතකොට ඒකෙදි තවදුරටත් අර ලබා ගන්නා දේ තවදුරටත් අපිට ඒක ග්‍රහණය කර ගැනීම හැකියාවක් තියෙන නිසා අපි ඒකේ ආරම්භයක් හැටියට මම ප්‍රශ්න කීපයක් තෝරගත්තා. මම මුලින්ම 2019 සෙප්තැම්බර් පේපර් එක අද ඩිස්කස් කරමු. ඊළඟට ඉදිරියේදී අපිට කාලය ලැබෙන විදිහට අපි මේකට අදාළ වෙච්ච ප්‍රශ්න තෝරාගෙන අපි සාකච්ඡා කරමු. දැන් මේකෙදි ගත්තොත් මූලික වශයෙන්ම මේ 19 සෙප්තැම්බර් වල ක්වෙස්චන් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේදී අහනවා එකක් ණය ප්‍රතිපත්ති මඟ පෙන්වීම මූල්‍ය ආයතනයකට ප්‍රමිතිගත වූ ණයගැනීම් සංවර්ධනය සඳහා බෙහෙවින් නැදගත් වනවා පමණක් නොව ණය නිලධාරීන්ට ශක්තිමත් ණය සංස්කෘතියක් වර්ධනය කර ගනිමින් විශ්වාසයකින් යුතුව තමන්ගේ විනිශ්චයන් ගැනීමට හැකියාවක් ඇති කරනු ඇත. එහෙම කියන ගමන් ප්‍රශ්න හතරක් අහනවා. අපි මෙතනදී එක ප්‍රශ්නයක් මේකට අදාළ එක ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. ණය සහ අත්තිකාරම් අතර වෙනස්කම් නිදසුන් සමග දක්වන්න. දැන් අපි හැම වෙලේම loans and advances කියලා ඉගෙන ගත්තා. ණය එහෙම නැත්නම් අත්තිකාරම් ඉගෙන ගත්තා. නමුත් මෙතනදී ලකුණු පහක ප්‍රශ්නයක් අහනවා. ණය මොනවද? අත්තිකාරම් මොනවද කියලා අහනවා නිදසුන් සමග. ඒකට උදාහරණයක් අපිට දක්වන්නට සිද්ධ වෙනවා. දැන් මේ බෙහෙවින් ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක්. දැන් මම මේක ඉදිරිපත් කරන්නත් හේතුව දැන් අපි සමහරලාට ඩොකියුමන්ට් එක කියවනවා එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එක තියෙනවා. නමුත් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ ප්‍රශ්නයක් එක්සැම් එකකින් අපිට එයිද කියලා. අපි දැන් ලෝන් මොනවද ඇඩ්වාන්සස් මොනවද කියන එක දන්නවා. නමුත් එයා ඒකට එහාට ගිහිල්ලා වෙනස්කම් නිදසුන් සමග. ඒ කියන්නේ ලෝන් එකකයි අත්තිකාරමකයි වෙනස්කම් මොනවද කියන දේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා කියනවා. අපි බලමු කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. දැන් මෙන්න මෙහෙම. එයා අපිට කීපයක් ගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් අරමුණ මොකටද? ආපසු ගෙවීමේ කාලය, ආපසු ගෙවීමේ මූලාශ්‍රය, ආපසු ගෙවීමේ හැකියාව සඳහා නිර්ණායක, අක්‍රමික ණය හඳුනා ගැනීම කියන ආකාරයේ variables ටිකක්. parameters ටිකක් එයා හඳුනා ගන්නවා. අන්න ඒකෙන් යටතේ තමයි එයා ණයක් අපි කොයි විදිහටද හිතන්නේ? අත්තිකාරම් හැටියට හඳුනාගන්නේ කොහොමද කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි ගන්නත් අරමුණ. මොකද්ද මේ purpose එක? දැන් පාරිභෝගිකයෙක් එනවා. ඒ පාරිභෝගිකයාට අපි ලබා දෙන්නේ ලෝන් එකක්ද? ඇඩ්වාන්ස් එකක්ද කියලා තීරණය කරනකොට අරමුණ තුලින් පැහැදිලි කරොත් අපි කියනවා අරමුණ තමයි ණයක ආයෝජනයක් හැටියට. right? එතන මේ නිකන් දිගු කාලීන වගේ. එහෙම නැත්නම් මේ අවුරුද්දකට වඩා වැඩිපුර වගේ දෙයක්කට දෙනකොට අපි කියනවා නිකන් ණයක් හැටියට. අත්තිකාරමක් අපි දකින විදිහට ගත්තොත් අවුරුද්දකට වඩා අඩු නිකන් ඒක කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාව කියන එක තමයි මූලික වශයෙන්ම දැන් මෙයා හඳුනා ගන්න. පැහැදිලිද ඔයගොල්ලන්ට? දැන් අපි ගත්තොත් ලෝන් එකක් නිකන් දල වශයෙන් අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවකට යන එකක් අපි ණයක් හැටියට හිතනවා. ඇඩ්වාන්ස් එකක් නැත්නම් අත්තිකාරමක් කියනවා අවුරුද්දකට වඩා අඩු කාර්ක ප්‍රාග්ධන නැත්නම් පාරිභෝජන කටයුතු සඳහා පාවිච්චි වෙනවා කියන අදහසක් අපිට තියෙනවා. ඒතර
ගොඩක් වෙලාවට අරමුණ තමයි අරකදී ණයකදී ආයෝජනයක් හැටියට දකින්න අත්තිකාරකම කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් සඳහා ලබා දීමක් හැටියට එයා අර්ථ දක්වනවා. ආපසු ගෙවීමේ කාලය වසරකට වඩා වැඩි අත්තිකාරමක් නම් වසරකට වඩා අඩුයි. ඒ කියන්නේ අපි කෙටි කාලීනව ගොඩක් වෙලාවට මාස 3න් 6න් අපි ලබා ගන්න ණයක් එහෙම නැත්නම් ලබා ගන්න මුදලක් ආපසු ගෙවනවා. ඒතකොට ඒක ගොඩක් වෙලාවට ක්ලාසිෆයි වෙන්නේ අත්තිකාරම් හැටියට. ඊළඟට ආපසු ගෙවීමේ මූලාශ්‍රය. පුරෝගතනික මුදල් ප්‍රවාහන forecasted cash flow. ඒ කියන්නේ දැන් අවුරුද්දකට වඩා වැඩිපුර එහාට ගිහිල්ලා තියෙනවා නම් අපි සාකච්ඡා කරන්නේ කොහොමද මේක ඉස්සරහට තියෙන expected cash flow. මම ફોකාස් කරනවා අවුරුද්දක් ඉස්සරහට දෙකක් තුනක් right යම් කිසි උපකල්පන දෙකකට යටත් වෙලා ඉදිරියේදී මෙන්න මේ ආකාරයේ තියෙන මූල්‍ය ප්‍රවාහය මත ණය ලබා ගැනීමක් සිද්ධ වෙනවා. ඒතර ඒක තමයි අපි කියන්නේ ආපසු ගෙවන්නේ කොහොමද? sources of repayment කියන එක තමයි ආපසු ගෙවීමේ මූලාශ්‍රය හැටියට අපි සාකච්ඡා කරන්නේ. ඒතර මුදල් ප්‍රවාහ අපේක්ෂණ නැත්නම් දෘශ්‍යමාන මුදල් ප්‍රවාහ හැටියට තමයි අත්තිකාරම්. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් අපි හිතමු තොගයක් මූල්‍යකරණය කරන්න දිනුවොත් ඒ තොගය මාස 3කට හෝ 4කට පස්සේ විකුණනවට පස්සේ එන මුදල්. වාහනයක් අපි ගත්තොත් ෆයිනෑන්ස් කරන්න දුන්නොත් වාහනේ විකුණලා එන මුදල්. නැත්නම් චෙක් ඩිස්කවුන්ට් එකක් කරොත් ඒ චෙක්ස් ටික රියලයිස් වෙන දවසේ තමයි එන මුදල්. ඒතකොට ඒවනේ අපි කියන්නේ අපි ප්‍රොජෙක්ට් කරන්න දෙයක් නැහැ. මේ අපිට පේන්න එහට දකින්න එහෙම නැත්නම් අපිට මෑත කාලීනව එන මුදල් ප්‍රවාහ හැටියට පැහැදිලි වෙනවා. අත්තිකාරමක් ආපසු ගෙවීම සිදු වෙන්නේ අන්න ඒක ආකාරයට. අක්‍රමික ණයක් හැටියට කොහොමද හඳුනගන්නේ? වාරික 3ක් හිටවා සිටීමද නැත්නම් මාස කියන්නේ 3ක වාරික පෙන්වන්නේ නැත්නම් ණයක් අපි NPL හැටියට හඳුනගන්නවා. අක්‍රමික ණය කියලා. අත්තිකාරම් නම් පරිණත දිනේ සිට දවස් 90කට පස්සේ. අපි හිතමු කෙටි කාලින ණයක් නම් due date එකේ ඉඳන් 90 days. නැත්නම් overdraft එකක් නම් අනුමත ණය සීමාවට වඩා ඉහළ ගිහිල්ලා දවස් 90ක්. එතකොට ඒවා අත්තිකාරම් හැටියට සාකච්ඡා කරනවා. එතකොට අපි උදාහරණ හැටියට ගත්තොත් කාලීන ණය, ව්‍යාපෘති ණය, ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ලෝන්ස් වෙන්න පුළුවන්, ටර්ම් ලෝන්ස් වෙන්න පුළුවන්. ඒවා තමයි ණය හැටියට අපි අත්දකින්නේ. අත්තිකාරම් හැටියට අත්දකින්නේ overdraft, pledge loan, TR loan, STL, චක්‍රීය ණය, ඒවා තමයි කෙටි කාලීන ණය හැටියට දෙන උදාහරණ. දැන් පැහැදිලිද? එතකොට දැන් එක්සැමිනර් ලකුණු 5ක ප්‍රශ්නයක් දෙන්න අපෙන් අහනවා උදාහරණ නිදසුන් සහිතව ණය අත්තිකාරම් ගැන සාකච්ඡා කරන්න. ඒතර ඔයගොල්ලෝ දන්නවා එක ප්‍රශ්නයකට ලකුණු 5ක් අපිට එනවා. එහෙමනම් අපි අඩුම ගානේ මේ ආකාරයේ variables 1 2 3 4 5 පහක්වත් අපි තෝරගන්න. හරිද? ඒ determinants එහෙම නැත්නම් parameters මාන නැත්නම් variables එහෙම නැත්නම් මානක පහක් තෝරාගෙන ඒ පහට අදාළ වාසිය වාසිය එහෙම නැත්නම් පහට අදාළ වෙනස්කම් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ යකිනවා නිදසුනුත් පෙන්වන්න කියලා නිදසුනුකුත් දැම්මා. දැන් විභාගෙදී ඔන්න ඔක තමයි ගොඩක් වෙලාවට අපිට තියෙන අත්දැකීම. දැන් පේපර් මාකින් වලට ගියාමත් අපි දකින්නේ සමහර වෙලාවට අපි තාම අර මේක තියරි එකක් හැටියට ලියාගෙන යන්න පටන් ගන්නවා. නමුත් ඒ දේ පුළුවන් තරම් අඩු කරන්න. මොකද ලකුණු හම්බ වෙන්නේ අපේ දෙන පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න කියලා විභාගේ උඩින්ම පටන් ගන්නවා. එතකොට දැන් මේ වගේ ප්‍රශ්නයක් හරිම ලේසි. දැන් මේක තියරි එකක් හැටියට ලියවනම් මොකද වෙන්නේ? එසේ ටයිප් ක්වෙස්චන් එකක් හැටියට ලියවනම් සමහරවිට අපිට කියන්න ඕන කාරණා කියවෙන්නේ නැහැ. නමුත් මේක ටේබල් එකට දැම්ම ගමන් රයිට් බලනවා කාරණා කීයද 1 2 3 4 5යි සම්පූර්ණයි ණය සම්බන්ධයි අන්තිකාරම් සම්බන්ධයි උදාහරණ සම්බන්ධයි සියලු දේ ආවරණය වෙනවා ලකුණු 5න් 5ක් ලබා දීමේ හැකියාව ඉතාම පහසුවෙන් තියෙනවා. නමුත් අපි හිතමු මේක අපි වාර්තාකරණයක් එහෙම නැත්නම් එසේ ටයිප් එකේ ක්වෙස්චන් එකකට ලියවනම් සමහර වෙලාවට අපිට හොයාගන්නට හම්බ වෙන්නේ නැහැ. මේ සියලු දේ තියෙනවා. එතකොට වෙන්නේ ලකුණු එකින් එක අඩු වීමේ සම්භාවිතාවක් තියෙනවා. මේ විදිහට ලියන ළමයාට උපරිම ලකුණුත් මේක තීරය එකක් හැටියට එසේ එකක් හැටියට ලියන ළමයාට උපරිම ලකුණු නොලැබීමේ අවස්ථාවකුත් තියෙනවා. මොකද කාරණා තිබුණත් පැහැදිලි හඳුනා ගැනීමේ නොහැකියාව නිසා. නිසා මතක් කරලා අපි approach එක credit management වෙන්න පුළුවන් අනිත් ඕනම subject එකක් වෙන්න පුළුවන් පැහැදිලි විය යුතුයි. අපි ප්‍රශ්නේ මොකන්ද? ඊටාම කෙටියෙන් ඊටාම පැහැදිලි ලෙස අපි කියනවා ප්‍රසන්ටේෂන් එක ඊටාම පැහැදිලි ලෙස ලබා දිය යුතුයි. මොකද එතකොට උපරිම ලකුණු අපිට මේ සඳහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේකෙදි ගත්තොත් අරමුණ අපසුගිම් කාලයේ මූලාශ්‍ර හැකියාව නිර්ණායකයේ අක්‍රමික ණය කියන කොටස් පහ ණය හැටියටත් අත්තිකාරම් හැටියටත් වෙන වෙනම සාකච්ඡා කරා. ආපසු එකක් මට මිස් වුණා.
ආපහු ගෙවීමේ හැකියාව සඳහා දෙන නායකයෙක්. කියන්නේ අපි කොහොමද ණයක් ලබා දුන්නාම අත්තිකාරමක් දුන්නාම ඒක ආපහු ගෙවනවද නැද්ද බලා ගන්න තියෙන ෆයිනෑන්ෂල් ටූල් එක. එකක් තමයි debt service cover ratio, ණය සේවා ආවරණිත අනුපාතය, පොලි සේවා ආවරණිත අනුපාතය අපි කියනවා interest cover ratio. ඔයගොල්ලෝ අහලා ඇති overdraft එකක් STL එකක් ගත්තොත් මොකක්ද අපිට වැදගත් වෙන්නේ? ඒ අදාළ කාල සීමාව තුළ පොලිය ගෙවීමේ හැකියාව. තමයි අපි මූලික බලන්නේ. ඇයි අපි මුල් මුදල ගෙවීමේ හැකියාව ගැන වොරි වෙන්නේ නැත්තේ? මොකද ඒකට ආවේනික වෙච්ච ඇසෙට් එකක්. අන්ඩර්ලයින් ඇසෙට් එකක්. වත්කමක් තියෙනවා. ඒකෙන් තමයි මුල් මුදල වෙන්නේ. දැන් චෙක් තිබ්බොත් චෙක් එක රියලයිස් වෙනකොට අපිට ගෙවා ගන්න පුළුවන් ඒ ගන්න මුල් මුදල. හැබැයි එයාට පොලිය ගෙවන්න යම් ආකාරයක අමතර ආදායමක් තිබිය යුතුයි. ඒක තමයි පොලිය ආවරණ සේවා යන්නේ කෙටි කාලීන ණය සඳහා. නැත්නම් ණය උපකරණ සඳහා. නමුත් දිගු කාලින ණයකදී අපිට පොලිය විතරක් නෙවෙයි මුල් මුදලත් ගෙවිය යුතුයි. ඒ නිසා ඉදිරියට අපි ප්‍රොජෙක්ට් කරන forecasted cash flows වලින් අපි බලනවා කොහොමද මුදල කොහොමද පොලිය ගෙවෙන්නේ. ඒතර මේ දෙකම ගෙවෙන ආකාරයට තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙමනම් ණය සේවා ආවරණිත අනුපාතය සිද්ධ වෙනවද නැද්ද කියන එක. ඒතර ඕක තමයි මූලික වශයෙන්ම අපිට සාකච්ඡා කරන්නට වෙන්නේ. මට ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක බලමු. ප්‍රශ්නයක් තියෙනවා. When considering POD facility and if the turnovers of the particular business are not in line with the proposed POD, what are the measures we can get? හොඳ ප්‍රශ්නයක්. දැන් මෙතනදී කියන්නේ දැන් අපි හිතමු OD එකක් අපි දෙන්න ඕනේ. එතකොට හැබැයි OD එක justify කරගන්නට අපිට ඒ turnovers අපි ගාව නැහැ. මේ කාරණා කීපයක් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි. එකක් තමයි අපි මූලික වශයෙන්ම යම් ව්‍යාපාරයක් තුළ සිදුවන පිරිවැටුම කොයි ආකාරයකට වාර්තා කරන්න කියන එක තමයි මූලික දේ. එතකොට අපි හිතමුකෝ මිලියන 100ක පිරිවැටුමක් තිබෙන පුද්ගලයෙක්. නමුත් බැංකුව හරහා ඒ මුදල වාර්තා වෙන්නේ ඒකෙන් 150යි. එතකොට වාර්ෂික පිරිවැටුම 150ක් වුණොත් මිලියන 50යි. හැබැයි ඇත්තටම එයා 100ක් වෙනවා. නමුත් ඒක තියෙන මුදල් මත හෝ කරන ක්‍රමවේද මත ඒ සියලු දේ වාර්තා වෙන්නේ නැහැ. ඒක එතනදී අපිට ගැටලුවක් වෙනවා. හරි. එහෙම නමුත් පාරිභෝගිකයා ඇවිල්ලා කියනවා මන්ට මෙච්චර ආදායමක් තියෙනවා. මේක තමයි මගේ පිරිවැටුම. වෙළඳ පිරිවැටුම මට මෙන්න මේ ආකාරයේ අවශ්‍යතාවයක් තියෙනවා. මට ලබා දිය හැකිද ඕවර්ඩ්‍රාෆ්ට් එක. නමුත් අපි බැලුවාම බැංකුත් එක්ක සංසන්දනය කරලා මිලියන 50 යන්නේ. එහෙම නිසා අපි කියනවා ඒ තාක් දුරට දෙන්නට බෑ කියලා. ඒතර අපි දෙගොල්ල අතර යම්කිසි ගැටලුවක් එතන ඇවිල්ලා තියෙනවා. ඒතර අපි මොකද්ද මූලිකවම බලනවා. හරි. එහෙමනම් මේ 50ට අමතරව ඉතුරු 50 රෙකෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳව අපි තක්සේරුවකට එන්නට අපිට හැකියාවක් තියෙනවා. ඔන්න ඒ සඳහා අපිට පුළුවන් ඩේ බුක්ස් බලන්න පුළුවන්. එහෙම නැත්නම් එදිනදා වාර්තාකරණය කරන පොත්පත් බලන්නට පුළුවන්. එහෙම නැත්නම් එයාගේ ව්‍යාපාරය තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ, විකුණන භාණ්ඩ, ඉතුරු තොගේ මොකද්ද අපිට අදහසක් ගන්න පුළුවන්. ඇත්ත ටර්න්ಓවර් එක මොකද්ද කියලා. ඒතර ඇත්ත ටර්න්ಓවර් ඇත්ත පිරිවැටුම ගැන දල අදහසක් ආවොත් අපිට ගැටලුවක් නැහැ. අපි විසිට් රිපෝට් එක එහෙම නැත්නම් අපේ වාර්තාව අනුව මෙයා මෙන්න මේ ආකාරයට යම් ප්‍රමාණයක ව්‍යාපාරික කටයුතු කරනවා. ඒ නිසා අපිට POD එකක් අනුමත කරන්න පුළුවන්. එක. හැබැයි අනුමත කරලා විතරක් මදි. දැන් මොකද වෙන්නේ? අපි දැන් හිතමු මිලියන 100ක ආදායමක් නැත්නම් මිලියන 100ක පිරිවැටුමක් තියෙන නිසා මිලියන 5ක POD එකක් අපි මාක් කරනවා. නමුත් ඇත්තට මිලියන 50යි මේ තාක්කයාගේ account එක හරහා ගිහලා තියෙන්නේ. එහෙමනම් අපි දාන පළවෙනි කොන්දේසිය තමයි ඉදිරියේදී සියලුම වෙළඳ පිරිවැටුම බැංකුව හරහා යා යුතුයි. එක. අවශ්‍ය නම් සුරුකුමක් ලබා ගැනීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට 100ට යම් ප්‍රමාණයක් මාසිකව තැන්පතුවක් හැටියට අපි කියන කෑෂ් බිල්ඩ් අප් එකකට අපිට දාන්න පුළුවන්. මොකද එතකොට ඉදිරියටත් වෙනකොට යම් ප්‍රමාණයකට ඒ අදාළ POD එක තවදුරටත් මූල්‍ය සුරුකුමක් ආකාරයෙන් ඒකේ ඒ හිඟය ඉව ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ දැන් එහෙම ටර්න්ಓවර් එක ජස්ටිෆයි කරගන්නත් බැරි වුණොත් අපි එහෙමනම් යාට කියනවා මේ වෙලාවට අවශ්‍යතාවය මිලියන 50කට හරියන POD එකක් අපි ලබා දීමත් ඉදිරියේදී අවශ්‍යතාවය අනුව ඉදිරියේදී අපිට පිරිවැටුම account එක හරහා යැවෙන ප්‍රමාණය අනුව අපිට POD එක රිවිව් කරන්න නැත්නම් වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි ඒකට ලබා දෙන්න තියෙන උත්තරය. දැන් අපි ආපහු
මුලට ආවොත් අපි සාකච්ඡා කරා පළවෙනි ප්‍රශ්නේ 2019 සෙප්තැම්බර් question number 2 ඒකේ ප්‍රශ්නාංක 3 දැන් ඔයාලට පැහැදිලි ඇති අපි කොහොමද ණය සහ අත්තිකාරම් හඳුනාගන්නේ වෙනස්කම් දක්වන්නේ ඒ සඳහා තියෙන මානකයන් මොනවාද මානකයන් පහක් තෝරාගෙන ඒක වෙනම සාකච්ඡා කරා ඊළඟට උදාහරණයකින් පැහැදිලි කරා මම හිතනවා මේ වගේ ආකාරයේ ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ උත්තර ලබා දීමේ මෙන්න මේ ආකාරයේ පැහැදිලි උත්තරයක් එක්සැමිනර්ට ලබා දිය යුතුයි. අනිත් එක මතක තියාගන්න දැන් සාමාන්‍යයෙන් අපි මේක සාකච්ඡා කරලා ඉවර වුණාට පස්සේ ඔයගොල්ලෝ ප්‍රශ්නේ උත්තරේ හොඳට කියවලා ආපහු ඒක වෙනම රියස් කරන්න ඕනේ ඔයගොල්ලෝ. තනියම මේ උත්තරේ ලියලා පුරුදු වෙන්න ඕනේ. මොකද අපිට තියෙන ලොකු දුර්වලතාවයක් තමයි ප්‍රශ්නේ බැලුවා උත්තරේ බැලුවා අදහස ඔළුවට ගියා. නමුත් විභාගයට යනකොට අපි ඒක ලියලා තවදුරටත් පුරුදු වෙලා නැහැ. අපේ භාෂාවෙන් අපිට තේරෙන විදිහට අපේ උදාහරණ දාලා ඒක ලියලා තිබුණා නම් අපිට ඒක කොටත් ෆැමිලියරයිස් වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඒතර ඒ වගේ දැන් මම මේ විටින් විට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ මොනවද කළ යුතු හොඳ දේවල් උපරිම ලකුණක් කරා යෑම සඳහා විභාගයේ තුල. අපි ඊළඟට බලමු ප්‍රශ්නයක් තියෙනවා අපිට. හතරවෙනි ප්‍රශ්නේ. 19 සෙප්තැම්බර් හතරවෙනි ප්‍රශ්නේ. මූල්‍යායතනයක් විසින් වත්කම් සඳහා මූල්‍යකරණය කරනුයේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා පමණක් නොව පුද්ගලික අවශ්‍යතාවයන් සඳහාද වේ. පහත සඳහන් වත්කම් මූල්‍යකරණ ණය යෝජනා ක්‍රම හතරෙහි අරමුණු ආපසු ගෙවීමේ කාලය, ආපසු ගෙවන ක්‍රමය, ආපසු ගෙවීමේ හැකියාව තීරණය කිරීම යන කරුණු යටතේ සාකච්ඡා කරන්න. ඔන්න දැන් බලන්න ලකුණු 5 ගානේ ප්‍රශ්න 4ක් සම්පූර්ණ ලකුණු 20ක් ලබාගත හැකි ඉතාම පහසු ප්‍රශ්නයක්. හැබැයි අපි අපහසුතාවයට ලක් කරලා තියෙනවා මෙතනදී. ඇයි අපිට කිව්වනම් මෙන්න මේ ආකාරයේ ණය වර්ග 4ක් කෙටියෙන් සාකච්ඡා කරන්න කියලා සමහර වෙලාවට අපි පාඩම් කරගත්ත විදිහට මේක ලියලා ලකුණු ලබා ගන්නවා. නමුත් දැන් එක්සැමිනේ ඊට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා එයා අපිට කියනවා මෙන්න මේ ක්‍රමය යටතේ අරමුණ ආපසු ගෙවීම කාලය ක්‍රමය ආපසු ගෙවීමේ හැකියාව තීරණය කිරීම කියන යටතේ කරුණු සාකච්ඡා කරන්න. දැන් මේක අපි සාකච්ඡා කරන ගමන් මම තව ඉදිරි දැක්මකුත් මෙතන පැහැදිලි කරොත් දැන් මෙතනින් එහාට අපිට දෙනවා ප්‍රශ්නයක්. මේ වගේ කෙටි සටහන් ලියන්න. එතකොට දැන් ඔයාලගේ මොඩියුල් එකේදී ඔයාගේ මොඩල් එක වෙන්න ඕනේ නිවාස ණය වෙන්න පුළුවන්, ව්‍යාපෘති ණය වෙන්න පුළුවන්, ඕවර්ඩ්‍රාෆ්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඊළඟට මේ ආකාරයේ ණය නිපැයුමක් ගැන සාකච්ඡා කරන්නේ මෙන්න මේ ක්‍රම හරහා කියන එක තමයි දැන් අපි ඉදිරියේදී සූදානම් වෙන්න ඕනේ. මම කිව්වේ දැන් පාඩම් කරන්න ගියාම අපි අයිරාවක් කියන එකේ ලක්ෂණ ටික දන්නවා. හරි ඒක කොහොමද විකාශනය වෙන්නේ? ණය කරුවෙකුට ලබා දෙන්නේ කොහොමද? ඒ සඳහා ලබාගත් සුරුකම් මොනවද කියලා දැන් අපි දාලා අදහසක් තියෙනවා. නමුත් අපි ඒක ඕගනයිස් කරගන්න ඕනේ මෙන්න මේ ඒරියාස් වලට. දැන් අපි ගත්තොත් අරමුණ, ආපසු ගෙවීම කාලය, ආපසු ගෙවන ක්‍රමය, ආපසු ගෙවීම හැකියාව. මම තව එකක් යෝජනා කරනවා. ඊට අමතරව නිකන් උදාහරණයක් දෙන්න භාවිතාව. මේක කොයි ආකාරයේද භාවිතා වෙන්නේ කියලා අපිට තව ටිකක් පෙන්වන්න පුළුවන් නම් ඒක තවත් හොඳයි. මොකද එතකොට ප්‍රායෝගික තලයේ දෙයක්ත් ඔයා ගේනවා. උදාහරණයක් ගත්තොත් නිවාස ණයක් අපි ගත්තොත් සමහර වෙලාවට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යවසායකයෙක්ගේ සාමාන්‍යයෙන් නිවාසයක වැඩි දියුණු කටයුතු කර ගැනීම නැත්නම් අමතරව නිවාසික කොටසක් ලබා දීම ඉදි කර ගැනීම සඳහා ලබා දෙන නිවාස ණය. ඒක තමයි අපි ප්‍රායෝගික තලයේ මේක කොහොමද අපි පාවිච්චි කරේ කියන එක. ඒතර එක්සැමිනර් දන්නවා රයිට් අපි කටපාඩම් කරනවා විතරක් නෙවෙයි අපි ඒක භාවිතා වෙන විදිහ ගැන අදහසක් තියෙනවා. දැන් එක්සැමිනර් මේ පාර මේ හතර දීලා අපිට මේක ලියන්න කිව්වා. ඊළඟ පාර සම්මානට මේ හතර දෙන්නේ නැතුව ප්‍රොඩක්ට්ස් එක ලියන්න එනවා. දැන් දක්ෂ ළමයි කරන්නේ මොකද්ද? එක්සැමිනර් ගිය පාර දුන්නා මෙන්න මේ ස්ටෙප්ස් ටික. ඒ ස්ටෙප්ස් ටිකට අමතරව තව ස්ටෙප් එකකුත් එක්ක මම මගේ මොඩල් එක හදා ගන්නවා. මෙතනින් එහාට ඉස්සරහට එන ටිකට මට පුළුවන් මේ මොඩල් එක හරහා උත්තරයක් දෙන්න. එතකොට සමහර ළමයි ඒක නොකරනකොට ඔයා ඒක කරනවා වාට වැඩිපුර ලකුණු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද අපි පාඩම් කරන්නේ මෙන්න මේ කියන කාරණා 3 4 5 යටතේ. දැන් ඔයාලට තව කාරණාවක් දෙකක් ඉතුරු කරන්න පුළුවන්. සමහරට කාරණා 6ක් වෙන්න පුළුවන්. මෙතන තියෙන 4යි උදාහරණයි තව මොකක් හරි එකක් එක්ක. ඒක පාවිච්චි කරලා අපි ණය වර්ගයක් පාඩම් කරගන්න. ඒක තමයි මේ ප්‍රශ්නය තුලින් අපි ගන්න ටේක් හෝම් පොයින්ට් එක. දැන් අපි ඊළඟට බලමු කොහොමද මේ එක්සැමිනර් මෙන්න මේකට උත්තරේ නැත්නම් මේ සජෙස්ටඩ් ආන්සර් එක දෙන්නේ කියලා.
දැන් බලන්න නිවාස ණය අවශ්‍යතාවය අපසුගේමී කාලය අත්තිකාර මූලාශ්‍රය නැත්නම් ඒ කියන්නේ අපසුගේමී මූලාශ්‍රය අපසුගේමී හැකියාව රයිට් දැන් මේ හරි ලේසි ප්‍රශ්නයක් නමුත් දැන් අපි මෙහෙම හිතලා නැහැ රයිට් දැන් අවශ්‍යතාවය ගත්තොත් ඉඩම් නිවාස මිලදී ගැනීම නිවාස ඉදි කිරීම නිවාස අලුත් ඇඩියාව දැන් අපිට ඕන නම් තව එකක් මේකට දාන්න පුළුවන් මොකද්ද සාමාන්‍යයෙන් තවත් තැනක තියෙන නිවාස ණයක් වෙනුවට එහෙම නැත්නම් ඒ නිවාස ණය පියවා නැවත ලබා ගැනීම. ඒක සඳහාත් අපි නිවාස ණයක් ලබා දෙනවා. එතකොට අලුතෙන් මිලදී ගැනීම වෙන්න පුළුවන්, ඉදි කිරීම වෙන්න පුළුවන්, අලුත් ඇඩියාව වෙන්න පුළුවන් සහ අර ක්‍රමය කියන්නේ වෙනත් තැනක තියෙන නිවාස ණයක් පියවලා අලුත් නිවාස ණයක් ලබා ගැනීම කියන එකත් අවශ්‍යතාවයක්. එහෙම නැත්නම් පර්පස් එක වෙන්න පුළුවන්. ආපසු ගෙවීමේ කාලය ගත්තොත් සාමාන්‍ය ණය ප්‍රතිපත්තිය මත තීරණය වෙනවා ආයතනයේ. නමුත් අඩුම වශයෙන් අවුරුදු 5ක් වත් ඉදිරියට ලබා දිය යුතු 5 හෝ ඉදිරියට අවුරුදු 25ක් විතර වගේ යන ගාන. මොකද නිවාස ණයකදී අපි කල්පනා කරනවා අපි යම් ආකාරයකට ආදායම උපද්දවන ආකාරයේ ණයක් නෙවෙයි මේ. අපේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා අපි ලබා ගන්න ණය. නිවසක් ඉදි කිරීම. එතකොට නිවසක් ඉදි කිරීම ඒ වගේම නිවස අපි අවුරුදු 15ක් 20ක් 30කට ඉස්සරහට කාල සීමාවක් තියෙනවා. එතකොට ඒ කාල සීමාව තුල ණය ආපසු ගෙවන්නට අපිට සිදු වෙනවා අපි ලබා ගන්න වේතන වලින් එහෙම නැත්නම් අපේ ව්‍යාපාරික යම් ආකාරයකට ලබා ගන්න මුදලෙන්. ඒ නිසා වැඩි කාල සීමාවක් අපි ලබා දිය යුතු ඒක තමයි කියන්නේ 5/25. ඒ වගේ මූල්‍යයට ණය ප්‍රතිපත්තිය මතත් ඒක වෙනස් වී හැකියි. එතකොට අත්තිකාර මූලාශ්‍ර කියලා කිව්වහම ඒ කියන්නේ ආපසු ගෙවීමේ මූලාශ්‍ර කියලා හිතුවාම එතනදී අපිට මේ මූලික වශයෙන් දෙන්න පුළුවන් බැංකුවෙන් ප්‍රේෂණය කරන වේතන වගේම එහෙම නැත්නම් අපි දුන් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙකුට ණයක් ලබා දෙන්න පුළුවන්. එතකොට එයාගේ සාමාන්‍යයෙන් එදිනදා ව්‍යාපාරය තුලින් ලබා ගන්නා මුදල. එහෙම නැත්නම් ලාභය. හැටි සලකලා බලන්න පුළුවන්. මොකද දැන් අපි පුද්ගලයෙක් ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයෙක් ආයතන රැකියාව කරන කෙනෙක් වෙන්න පුළුවන්. රැකියාව කරනවා නම් ඒක වේතනයක් කරා එනවා. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් නම් ඒ ව්‍යාපාරයේ ලාභය තුලින් මේක ආපසු ගෙවීමේ හැකියාවක් තියෙනවා. ආපසු ගෙවීමේ හැකියාව ණය සේවා ආවර්ජිත අනුපාතය හෝ දල ශුද්ධ වේතනයේ එක්තරා ප්‍රතිශතයක්. දැන් මේ මොකද්ද කියන්නේ? දැන් ආපසු ගෙවීමේ හැකියාව තීරණය කරන්නේ කොහොමද මේක මනින්නේ? දැන් අපි ගත්තොත් ව්‍යාපාරිකයෙක් නම් ආදායම් වියදම් ශුද්ධ ලාභ හැටියට තියෙනකොට එයාට debt service cover ratio එක කියන්නේ මුදල් හා පොලිය කියන දෙකම ගෙවන්න පුළුවන්. ඒකට අපි කිව්වා DSCR එක හැටියට. එහෙම නැත්නම් ව්‍යාපාරයක් තුල නැති වේතනයක් ලබන පුද්ගලෙක් නම් අපි කියනවා debt service ratio DSR එක 60ක් දක්වා සියලු ණය වලට යටත් කරලා 60ක් හැටියට සාකච්ඡා කරතොට අපි ආපසු ගෙවීමේ හැකියාව චෙක් කරන්නේ DSR එකෙන් කොච්චරද. ඒතර මේක මෙන්න මේ රේන්ජ් එකේ තියෙනවා නම් අපි කියනවා රයිට් මෙයාට මේක ගෙවන්නට පුළුවන්. ඒතර අපි මූලික බැලුවේ නිවාස ණය කියන එක කොටස් 4කට බෙදලා ඒ 4 යටතේ විස්තර කිරීමක් කරා. ඒතර මම ඊට අමතරව මේ දැනට යම්කිසි කාරණා ටිකක් මේකට එකතු කරා. ඕගොල්ලෝ දැන් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට ඕගොල්ලන්ගේ නෝට්ස් වලදී ඒක දාගන්න පුළුවන්. ඒතර ඉදිරියේදී ඕගොල්ලන්ට තව යම්කිසි කාරණා ටිකක් මේකට එකතු කරලා ආයෙ අපේ නිවාසය වගේ දෙයක් ආවොත් කම්ප්ලීට් ආන්සර් එකක් අපිට අරගෙන ඉස්සරහට යන්නට හැකියාවක් තියෙනවා. ඒතර දෙවෙනි ප්‍රශ්නේ. ව්‍යාපෘති ණය කියලා අහනවා. මොකද මේ ව්‍යාපෘති ණය කියලා කියන්නේ මම කිව්වා සංවර්ධන ණය එහෙම නැත්නම් මේ අද අපි සාකච්ඡා කරා. ඒතර අවශ්‍යතාවය. ස්ථාවරවත්කම් ස්ථාවර කරාක්ෂණ අවශ්‍යතාවන් සඳහා මූල්‍යකරණය පිණිස අපි ගත්තොත් යම් ආකාරයක ව්‍යාපෘතියක් අපි කියවර හෝටල් ව්‍යාපෘතිය උදාහරණයකට හෝටල් ව්‍යාපෘතිය කරගෙන යනකොට ඒකෙදි අපිට ස්ථාවර ප්‍රාග්ධන කටයුතු වගේම නැත්නම් ස්ථීර කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් තියෙනවා. මොකද ව්‍යාපාරයක් පටන් ගන්නකොටම අපිට තියෙනවා ස්ථාවර ප්‍රාග්ධන කටයුතු. ඒ කියන්නේ ගොඩනැගිලි, ඉඩම්, යන්ත්‍රෝපකරණ, රයිට්. එතකොට මේ වගේ දේවල් ගන්න මූල්‍ය අවශ්‍යතාවයක් තියෙනවා. ඊට අමතරව අපිට අවශ්‍යතාවයක් එනවා දැන් ව්‍යාපාරය ආරම්භ කරනකොටම කාර්ක ප්‍රාග්ධන ඒක ඇවිල්ලා ස්ථීර එකක්. කියන්නේ අර permanent working capital කියලා කියනවා. right? එතකොට ඒකටත් යම් ආකාරයක මුදලක් අවශ්‍යයි. එතකොට ඒක අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා ව්‍යාපෘති ණයක purpose එකෙන් එහෙම නැත්නම් අවශ්‍යතාවය හරහා. ආපසුගියීමේ කාලය වත්කමේ කාලේ පදනම් වසරකට වැඩි කාලයක්. ඒ කියන්නේ මොකද දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ප්‍රොජෙක්ට් ලෝන් එකක් කියන එක මේ මාස 3න් 6න් 9න් ගෙවන්නේ නැහැ. ඒක සමහරවිට අවුරුදු 4 5 6 7 8 10 දක්වා යන්නත් පුළුවන්. එතකොට ඒ ඇසෙට් වැලියු එකත් බලනවා. ඒ වගේම තමයි ඒක ආපසු ගෙවන්නට අපිට එන මූල්‍ය ප්‍රවාහ වල ශක්්‍යතාවය අනුව අපි තීරණය කරන එකක් තමයි ආපසු ගෙවීම කාලය. ඒක මට නිකන් කියන්න බෑ අවුරුදු 4යි 5යි. උදාහරණයක් ගත්තොත් අපි හයිවේ එකක් හදනවා කියලා හිතන්නකෝ. එතකොට අධිවේගී මාර්ගයක රීපේමන්ට් එක සමානට අවුරුදු 10 15 වෙන්නත් පුළුවන්.
ඒතර හොටෙල් එකක් හැදුවොත් අවුරුදු 10ක් වෙන්න පුළුවන්. සමහරට ටී ෆැක්ටරි එකක් හැදුවොත් අවුරුදු 7ක් වෙන්න පුළුවන්. ඒතර ඒ ව්‍යාපෘතියේ ප්‍රමාණය, ඒකේ ආයු කාලය, එහෙම නැත්නම් මුදල් ප්‍රවාහවල ප්‍රමාණයට අනුව ආපසු ගෙවීමේ කාලය තීරණය වෙනවා. අය කිරීමේ මූලාශ්‍රය ඇත්තටම forecasted cash flow. ඉස්සරහට කිව්වා ඉදිරියේදී තියෙන අපි මූල්‍ය ප්‍රවාහ ප්‍රමාණය අපි ෆෝකාස් කරනවා. කොහොමද ඉදිරියේ විය හැකි? ඒ අනුව තමයි අය කිරීමේ මූලාශ්‍රය තීරණය කරන්නේ. ඊළඟට ආපසු ගෙවීමේ හැකියාව. debt service අපි කොහොමද මේ ණය ආපහු ගෙවන්නේ? එතකොට ණය ආවරණ සේවා අනුපාතිකය කියන එක අනිවාර්යයෙන් වෙනවා debt service coverage එක. ඊට අමතරව දැන් යම්කිසි ආකාරයේ ව්‍යාපෘති ණයක් කරනවා නම් ඒ ව්‍යාපෘති ණයේදී ශක්්‍යතාවයේ තීරණය කරන මූල්‍ය අපි ඒකට කියනවා ෆයිනෑන්ෂල් ටූල්ස් කියලා. ඒ වකීපයක් තමයි ශුද්ධ වර්තමානයගේ අභ්‍යන්තර ඵලදානුපාතය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා payback period එක. ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට NPV IRR payback right හැටියට යම්කිසි ආයෝජන ඇඟීමකට ලක් කරන මූල්‍ය දත්ත කීපයක් තියෙනවා. ඒවත් පාවිච්චි කරනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රොජෙක්ට් ලෝන් එකක් රීපේමන්ට් කැපැසිටි එක තීරණය කරනවා. ණයාවරණ සේවා අනුපාතය, ශුද්ධ වර්තමානයේ නැත්නම් අභ්‍යන්තර ඵලදාන අනුපාතය. මොකද අර මම කිව්වා වගේ ඒකෙදි ඒක ආයෝජනයක් විශාල ප්‍රමාණයේ මුදලක් යට වෙන නිසා DSCR එකට අමතරව NPV එකයි IRR එකයි දෙකම දෙන්න පාවිච්චි වෙනවා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් කාර්ක ප්‍රාග්ධන ණයක්. කාර්ක ප්‍රාග්ධන ණය ගත්තොත් ඒ කියන්නේ working capital loan එකක් අවශ්‍යතාවය මොකටද? තොගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණය ගැතියන්ගේ මූල්‍යකරණය සඳහා තමයි ඒකේ අවශ්‍යතාවය. ආපසු ගෙවීමේ කාලය සමානලට වසර 1කට වැඩි වසර 5කට අඩු කාලයකදී වාරකසේ ගෙවිය යුතුයි. මේ ඇවිල්ලා කාර්ක ප්‍රාග්ධන ණයක් අපි දුන්නොත් ස්ථිර කාර්ක ප්‍රාග්ධන හැටියට අපි කියනවා permanent working capital එකක් හැටියට දුන්නොත් මේ විදිහට අපි යනවා. හැබැයි කෙටි කාලීන කාර්ක ප්‍රාග්ධනයක් දුන්නොත් අවුරුද්දට එකකට වඩා අඩු කාලයක්. එතකොට අය කිරීමේ මූලාංග එහෙම නැත්නම් විකුණුම් වලින් ජනතන ලාභය මුදල් බවට හැරීමෙන් වෙන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් අර මම කලින් කිව්වා වගේ අපිට කෙටි කාලීන වගේ දුන්නොත් මූල්‍ය ප්‍රවාහ තුලින් කරනවා. දැන් මේ මෙතනදී අතරම එක්සැමින කාර්ක ප්‍රාග්ධන ණය කියන එක එයා හඳුනා ගන්නවා ස්ථීර කාර්ක ප්‍රාග්ධනය. permanent working capital කියලා. හැබැයි අපි හිතුව චක්‍රීය කාර්ක ප්‍රාග්ධනය කියලා temporary working capital తాවකාලික කියලා ගත්තොත් උත්තර දෙකක් වෙනවා. ඒ කියන්නේ తాවකාලික නම් අපි කලින් අවස්ථාවේදී අර ඇඩ්වාන්ස් කියන කැටගරි එකට වැටෙනවා. ඒ වගේම තමයි කෙටි කාලීනව තියෙන මූල්‍ය ප්‍රවාහ වලින් තමයි ඒක පේ වෙන්න ඕනේ. හැබැයි ස්ථීර ප්‍රාග්ධනය ගත්තොත් අර මම කියන ලාභයෙන් නම් විකුණුම් වලින් ජනිත වන ලාභය වලින් තමයි ඒක කියන්නේ දීර්ඝ කාලයක්. එතකොට ආපසු ගෙවීමේ හැකියාව කියලා ගත්තොත් කෙටි කාලීනව නම් අපි debt service cover ratio එක නෙවෙයි interest cover එක කියලා ගන්නවා. දීර්ඝ කාලීනව නම් debt service cover ratio එක හැටියට සාකච්ඡා කරනවා. ඒතර දැන් ඔයගලන්ට පැහැදිලි ඇති දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් අර දැන් පළවෙනි පාර එනකොට ඒක පහසු නැහැ. මොකද දැන් මෙහෙම උත්තරයක් අපි ලබා දීලා නැහැ. මම දැන් මේ ආකාරයේ ප්‍රශ්නයක් කරන්නත් මට අවශ්‍යතාවය වුණේ අපි දැන් මේ ඉගෙන ගත්තට මෙන්න මේ ආකාරයට මේක විභාගය තුල එහෙම නැත්නම් ප්‍රායෝගික තලයේ භාවිතා වෙන්නේ කොහොමද කියන එක පොඩක් වෙනස්. ඒ වෙනස් නිසා තමයි මම මේ ප්‍රශ්නයක් තුලින් මේක සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්න තුලින් සාකච්ඡා කරනකොටම ඔයාලට තව පැහැදිලි අදහසක් එන්න පටන් ගන්නවා. මේ වගේ එකක් කරනකොට අපිට කොහොමද අපි ඉගෙන ගන්න දේ ඒක ප්‍රායෝගික තලයට දාලා අපි ප්‍රශ්න වලට සූදානම් වෙනවා. අපේ උත්තර සූදානම් කරගන්න. පැහැදිලිද? ඒතකොට අපි දැන් මෙතනින් එහාට ගත්තොත් අපිට ණයක් ගැන සාකච්ඡා කරන්න කියලා ඔයාලට හොඳ බේස් එකක් තියෙනවා මෙතන. අපි මූල්‍ය කල්බදු කියලා කිව්වොත් අවශ්‍යතාවය, ආපසු ගෙවීමේ කාලය, අය කිරීමේ මූලාශ්‍රය, ආපසු ගෙවීමේ හැකියාව කියලා දැන් කොටස් හතරක් දැන් අපි දන්න ඕනම දෙයක්. දැන් ඊළඟ පාර ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ආවොත් රයිට් OD එක මම මේ කොටස් හතරට දාලා ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් පෝස්ට් ඩේටඩ් චෙක් ඩිස්කවුන්ට් එක මේ හතරට දාලා මම ඉගෙන ගන්නවා. සින්ඩිකේෂන් ලෝන් එක මේ හතරට දාලා ඉගෙන ගන්නවා. හරිම පැහැදිලි. එතකොට දැන් පාඩම් කරගන්න ලේසි. මොකද දැන් එක්සැමිනර් අහන විදිහටම කියන එක නෙවෙයි ඔයාලටත් මම කියන්නේ තමුන්ට ආවේනික වෙච්ච මොඩල් එකක්, ස්ට්‍රක්චර් එකක්. ආකෘතිය. තියාගන්න එක පැහැදිලි. ලේසි. ඒතර අපි දැන් දන්නවා රයිට් මම මොනවා ආවත් මෙන්න මේ කොටස් 4 හෝ 5 හෝ 6 යටතේ මම මේ ඉගෙනගෙන තියෙනවා. එතකොට මට ඉදිරියට ඇහුවොත් මෙන්න මේ ආකාරයේ
ප්‍රශ්නයක් තියෙනවා ඒ සඳහා උත්තරයක් දෙන්න කියලා. අපිට එතකොට මෙන්න මේ ආකාරයට පුරුදු වෙලා ගියොත් අපි අඩුම වශයෙන් දැන් ඉගෙන ගත්ත ණය නිපැයුම් වලින් 10ක් හෝ 15ක්වත් අපි පාඩම් කරගන්නවා. ඒ පාඩම් කරන්න මේ තියෙන ස්ට්‍රක්චර් එක මෙන්න මේක වෙන්න පුළුවන්. තව වෙන ඕන ස්ට්‍රක්චර්ස් ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් මේක එක්තරා ආකාරයකට අපිට පහසුයි ඉගෙනගෙන මේ ඉදිරියට පාඩම් කර ගන්නට. මම දැන් ඊළඟ ප්‍රශ්නට එන්න කලින් පොඩි දෙයක් තව පැහැදිලි කරන්න. දැන් අපිට අවශ්‍යතාවයක් සමහරවිට තියෙන්න පුළුවන් යම් ආකාරයක ණය නිපැයුම් වර්ග කීපයක් පාඩම් කරගන්න. එතකොට ඒකට ඔයාලට ආවේනික ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා මෙතනදී on balance sheet එකක් off balance sheet කියලා තව එකක්. මූලික වශයෙන් on off කියලා කොටස් දෙකකට කඩා ගන්නවා. ඊළඟට ඔයගොල්ලෝ මේ කොටස් තුනකට කඩා ගන්න. corporate, SME, retail. corporate, SME, retail කියලා කොටස් තුනකට කඩා ගන්න. එතකොට මෙතෙන්ට on balance sheet corporate එකට මොකද්ද වැටෙන්නේ? term loan වෙන්න පුළුවන්. syndication loan වෙන්න පුළුවන් right එතකොට ගත්තොත් SME on balance sheet එකක් වෙන්න පුළුවන් STL එකක් වෙන්න පුළුවන් LC එකක් වෙන්න පුළුවන් retail ගත්තොත් on balance sheet එකක් overdraft එකක් වෙන්න පුළුවන් credit card එකක් වෙන්න පුළුවන් housing loan එකක් වෙන්න පුළුවන් ඒ ආකාරයට දැන් ඔය products ටිකක් දාගන්නවා මෙතෙන්ට ඒ වගේම තමයි off balance sheet එකට products ටිකක් දාගන්නවා දැන් මේ ටික තමයි ඔයා පාඩම් කරගන්න සූදානම් වෙන්නේ දැන් අපි හිතමුකෝ off balance sheet එකට මෙතන LC එකක් එහෙම නැත්නම් bank guarantee එකක් shipping guarantee එකක් bond එකක් ඒ වගේ යම් ප්‍රමාණයකට කොටස් වලට කඩා ගන්නවා අපි ඉගෙනගත්ත ණය නිපැයුම් ටික. ඒතර ඒ ණය නිපැයුම් වලින් අඩුම ගානේ 12ක්වත් ඔයා නවින් කියන්න පුළුවන්. ඊට පස්සේ ඒක අර අපි කියන මොනවාරි ස්ට්‍රක්චර් එකක් කරා පාඩම් කරගන්න. දැන් example tube ස්ට්‍රක්චර් එක ඕක. එහෙම නැත්නම් ඔයාලට තව වෙනම ස්ට්‍රක්චර් එකක් තියන්නත් පුළුවන්. right? නමුත් දැන් මමත් ඉදිරියට තව එකක් කියලා දෙන්න. අද මම මේක මේ මොඩල් එක පැහැදිලි කරන්නේ නැහැ. මොනොත් අරකයි මේකේ පැටලෙන නිසා. තවත් ආවේනික ක්‍රම අපිට තියාගන්න පුළුවන්. කොහොමද මේ එකක් පාඩම් කරන්න කියලා. ඒතර ඒක අපි දැනගත්තට පස්සේ ඊට පස්සේ අපිට කරන්න පුළුවන් හැම වෙලේම දැන් අපි ඉගෙනගත්ත products 12ක් හෝ 15ක් හැම වෙලේම තියෙනවා. ඒව තමයි බහුලව විභාගෙට ඇවිල්ලා තියෙන්නේ. අපිට ඒ විදිහට කරන්න පුළුවන් නම් ගැටලුවක් නැතුව ඉස්සරහට පාඩම් කරගන්න පුළුවන්. මොකද නැත්තම් products 20ක් 30ක් 40ක් 50ක් තියෙනවා. අපි දන්නේ මොකද්ද පාඩම් කරන්නේ. නමුත් පාඩම් කරන්න තියෙන ලේසි ක්‍රමයක් තමයි මේ ආකාරයට ස්ට්‍රක්චර් එකක් හදාගන්න. මේ ආකාරයේ ස්ට්‍රක්චර් එකක් හදාගත්තට පස්සේ අපිට ගැටලුවක් නැහැ. කොයි වෙලේ මොකක් ඇහුවද LC එකක් අපි දන්නවනම් LC කියන එක මෙයාටත් අදාළයි මෙයාටත් අදාළයි මෙයාටත් අදාළයි. LC එකක් පාඩම් කරගත්තාම මේ මුළු business නැත්නම් customer segments ඔක්කොම cover කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි උදාහරණ ගත්තොත් term loan එකක් මේ හැම කොටසක්ම ආවරණය කරන්න පුළුවන්. අන්න ඒ ආකාරයේ products ටිකක් අපි හොයාගන්න. දැන් ඒකට උදාහරණයක් විදිහට තමයි මම මේ past paper question එකක් දෙකක් සාකච්ඡා කරන්නේ. ඒතර ඕගොල්ලන්ට තේරෙනවා මේ past paper question දෙක තුනක් සාකච්ඡා කරනකොට ගොඩක් වෙලාවට ඒකේ අහලා තියෙන දේවල් එකක් කොමන් හැමතැනකම පාවිච්චි වෙලා තියෙනවා. ඒතර අපිට ඒක ඉදිරියට අපව අරගෙන යාමේ හැකියාවක් තියෙනවා. right? මම මේ පැහැදිලි කරේ දැන් අපි දැන් මේක ඉවර වෙනකොට මූලික වශයෙන් අපි දැනගන්න ඕනේ products 15ක් විතර කඩපාඩම්. හැබැයි products දැනගත්තට වැඩක් නැහැ. මේ products විභාගයේදී examiner අහන ක්‍රමවේදයට පාඩම් කරගන්න. දැන් මේ දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට අපිට තේරුණේ එයා අහනවා මෙන්න මේ steps 30කට මේක. ඒතර අපිට පාඩම් කරගන්නකොටත් ඒ steps වලට මෙන්න මේවා යොදා ගන්න පුළුවන්. ඒතර ඉදිරි අවස්ථාවක ඒක අහනකොට ලොකු අමාරුවක් නැතුව ඒ වැඩේ පහසුවෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. right. අපි ඊළඟට ගියොත් 6 වෙනි ප්‍රශ්නේ අහනවා
මූල්‍ය ආයතනයේ අක්‍රමික ණය සිදුවන අලාභයන් අවම කර ගැනීම සඳහා සෑම ණය පහසුකම ඇති අවදානම් මැනීම වැදගත්. අවදානම් අවම කර ගැනීම සඳහා උපකාරී වන්නේ කෙසේද සාකච්ඡා කරන්න. මේකෙදි 1 2 3 4 කියන එකේදී 4 වෙනි එක අපිට වත්කම් මූල්‍යකරණයේදී සුරුකුම් ලබා ගැනීම. obtaining collateral in asset financing කියලා තියෙනවා. එතකොට ඒක අපි තවදුරටත් සාකච්ඡා කරමු. එතන මම හිතන්නේ හතරවෙනි කොටස හැටියට සාකච්ඡා කරොත් ඒකේ තියෙනවා සුරුකුම් වර්ග දෙකයි. ඍජු එහෙම නැත්නම් වක්‍ර හැටියට ගන්න පුළුවන්. එතකොට දීපල වත්කම් එහෙම නැත්නම් අපකර හැටියට දැන් අපි ඍජු වත්කම් කියලා කියන්නේ දීපල සම්බන්ධයෙන්. අපි කියන දීපල තොගය වගේ ඒවා ඍජු අපිට අතට අල්ලන්න පුළුවන් ෆිසිකලි තියෙනවා. වක්‍ර කියන්නේ අපි කියන අන්ඩර්ටේකින්ස්. ඔය බොන්ඩ් එකක් අපකරයක් ඒ වගේ එකක්. අපි කියනවා බෙදුම් කර අපකර කියන්නේ. එතකොට වත්කම් ඍජු හැටියට නම් නිශ්චල හෝ චංචල වෙන්න ඕනේ. නිශ්චල කියලා කිව්වා අපි කිව්වාගේ දීපල එකක් චංචල තොගේ වගේ දෙයක්. මොකද ඇහැට දකින්න අතට අල්ලන්න පුළුවන් මට්ටමේ දෙයක් පිය යුතුයි. නෛතික ක්‍රමවේද කීපයක් තියෙනවා. උකස වෙන්න පුළුවන්, ඔඩපණ වෙන්න පුළුවන්, ලියම වෙන්න පුළුවන්, කැප බලකරණය වෙන්න පුළුවන්. මේ ආකාරයේ ක්‍රම කීපයකට අපිට ඒ ණය සුරුකුම් ලබා ගැනීමේ ක්‍රමවේද තියෙනවා. වත්කම් මූල්‍යකරණයේදී වත්කම්ට සුරුකුම ලෙස ලබා ගන්නේ නම් ණය මුදල ගෙවා නිමවන තෙක් බැංකුවෙන් සුරක්ෂිත වන්නේ තහවුරු කරගත යුතුයි. ඒකයි අපි කියන්නේ අපි ඇසෙට් එකක් සුරුකුමක් හැටියට ගන්නවා නම් අපි කල්පනා කරන්න ඕනේ මේක ප්‍රමාණවත්ද මේ ණය ගෙවිලි ඉවරනකම්. එහෙම නැත්නම් ප්‍රමාණවත් නැත්නම් අපි වෙන ආකාරයකට ණය මුදල ඇගීමකට ලක් කරන්න. ඒ වගේම තමයි මූල්‍ය ආයතනයක් විසින් වත්කම් සුරුකුම් කර ගැනීමේදී සුරුකුම් ලෙස යෝග්‍යතාවයක් වටිනාකමක් ඇද්ද? ඔයගලන්ට මතක නම් මම කාරණා පහක් කිව්වා. සුරුකුමක් ලබා ගැනීමේදී ඒ සඳහා බලපාන සාධක. ඒක තමයි මේ එක්සැමින් ලයින් දෙකෙන් කියන්නේ. ඒකට ඒ වගේ එකක් අපිට මෙතෙන්ට අමතරව ගේන්න පුළුවන්. දීපල ලබා ගන්නේ නම් ෆෝසිල් වැලියු අනුව ලබා දෙන්නේ හානි කරන පිරිවැය හෝ ණයාලාභ වෙන් කිරීම අඩු කරගත හැකි වනු ඇත. ඒ කියන්නේ අපි දැන් ලෝන් එකක් දෙනකොට සුරුකුමේ වටිනාකමෙන් අපි දන්නවා මාකට් වැලියු කියලා එකක් තියෙනවා. ෆෝසිල් වැලියු එකක් තියෙනවා. ෆෝසිල් වැලියු එකනොත් යම් කිසි 100 ගාණක් අය කරලා දෙනවා නම් අපිට ඒක ඉදිරි කාලයේදී වාසිදායකයි. ණය සඳහා වෙන් කිරීමේදී, ඉම්පයර්මන්ට් එකේදී අපි කියන ණය හානිකරණයේදී එහෙම නැත්නම් ණය ආලාභ අඩු කර ගැනීම සඳහා ඒක ප්‍රායෝගික යොදා ගන්නට පුළුවන්. දැන් මේ කිව්වේ මොකද්ද? වත්කම් මූල්‍යකරණයේදී සුරුකුම් ලබා ගැනීම. දැන් එක්සැමිනර් යම් ආකාරයකට උත්තර ටිකක් දුන්නා. හැබැයි දැන් අපිට ඊට වඩා හොඳ උත්තරයක් මේකට දෙන්නත් පුළුවන්. මොකද දැන් අපි දන්නවා සුරුකුම් වර්ග, ලබා ගන්නා ක්‍රම, ලබා ගැනීමේදී බලපාන සාධක, ලබා ගන්නා ක්‍රමවේද අපි ඉගෙන ගත්තා. එතකොට ඔයාලා දැන් මේකයි අපි ඉගෙන ගත්ත දේ එකතු කරලා හොඳ උත්තරයක් දැන් ඉදිරියේදී අපෙන් අහුවොත් අපි මූල්‍යකරණයේදී සුරුකුමක වටිනාකම එහෙම නැත්නම් සුරුකුමක් ලබා ගැනීමේදී ඔබ අනුගමනය කරන ක්‍රියාවලිය. එන්න සුරුකුමක් වැදගත් වන්නේ ඇයි යන්නේ කෙටියෙන් පැහැදිලි කරන්න. නැත්නම් මූල්‍යකරණයේදී සුරුකුම ලබා ගැනීම නිසා අපි ණය අවදානම එහෙම නැත්නම් හානි කරන අවදානම අවම කරගන්නේ කෙසේද? ඔන්න වගේ ප්‍රශ්නයක් අපෙන් අහනවා. ඒතර එකම උත්තරේ තමයි අපිට මේකට දෙන්න තියෙන්නේ. එයා වෙනස් විදිහට අහනවා. අපි ගාව මූලික සැකිල්ල තියෙනවා. දැන් එතකොට අපි ඒ සැකිල්ල ඉතා හොඳින් පරිපූර්ණ කරගෙන තියෙනවා නම් අපි හදාarලා තියෙනවා නම් අපිට පහසුවෙන් මේ උත්තරේට මේ ප්‍රශ්න ආන්සර් එකක් දෙන්න පුළුවන්. පැහැදිලි ඇති කියලා හිතනවා. එතකොට තව එකක් ගත්තොත් එයා අහනවා අපනයනය කරුවන් සඳහා ඇසුරුම් ණය පහසුකම් ගැන සාකච්ඡා කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් ඒකත් මම ඉතා කෙටියෙන් කියන්නම්. දැන් මෙතනදී වෙන්නේ ඔයගොල්ලෝ අහලා ඇති පැකින් ක්‍රෙඩිට් ලෝන්. එක්ස්පෝර්ටර්ස්ලා ඉන්නවා. එක්ස්පෝර්ටර් කෙනෙකුට එක්ස්පෝර්ට් ඕඩර් එකක් ආවම ඒ ඕඩර් එක ප්‍රොසෙස් කරන්නට එයාට යම් කිසි ප්‍රාග්ධනයක් අවශ්‍යයි. එතකොට ඒ සඳහා බැංකුවට ණය ක්‍රම දෙකකට, ඒ කියන්නේ పూర్ව පශ්චාත් කියලා දෙකකට අපි දන්නවා පැකින් ක්‍රෙඩිට් එක කොටස් දෙකකට දෙන්න පුළුවන් ප්‍රී පෝස්ට් කියලා කොටස් දෙකකට ලබා දෙනවා. ඒක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේකෙදි කරන්නේ අපනයන කරුවන්ගේ විකුණුම් කරුවන් කෙටි කාල චක්‍රීය ණය පැකේජ් එක ලබා ගැනීමේදී ඇසුරු ණය පාසුකම් ලබා දෙයි. නැව්ගත කිරීමට පෙර ප්‍රශංසා වෙනවා. මොකද දැන් එක්ස්පෝර්ට් ඕඩර් එකක් එනවා. ඒ ඕඩර් එක මට අතේ තියාගෙන ඉඳලා මට අවශ්‍යයි රෝ මැටීරියල්ස් ගන්න. ඒ රෝ මැටීරියල්ස් හදලා මම ඕඩර් එක හදනවා. ඕඩර් එක හදලා මම එක එයා හැටියට හරි ෂිප් හැටියට හරි මම ට්‍රාන්ස්පෝර්ට් කරනවා.
ට්‍රාන්ස්පෝර්ට් කරන්න මට යම් ආකාරයකට ඒ ඕඩර් එක හදන්න සල්ලි ටිකක් ඕනේ. ඒක තමයි මම ගිහිල්ලා බැංකුවෙන් ඉල්ලගන්නේ. එතකොට ප්‍රී කම්ප්ලීෂන් එකක් තියෙනවා. ඒකේ මම කරන්නේ ඕඩර් එක කරන්න සල්ලි ටිකක් ඉල්ලගෙන ඒ ඕඩර් එක ඉවර කරනවා. ඕඩර් එක ඉවර කරලා නැවගත කරාට පස්සේ මට තව කාලයක් යනවා බයගෙන් සල්ලි එන්න. ආනයනය කරුගෙන් මට සල්ලි එන්න කාලයක් යනවා. ඒ සඳහා බැංකුවට ඕනනම් කියන්න පුළුවන් හරි දීපු ඩොකියුමන්ට්ස් ටික ගේන්න ඒ එක්ස්පෝර්ට් බිල්ස් ටික මම ඩිස්කවුන්ට් කරනවා. ඔය ක්‍රම දෙකටම ප්‍රී පෝස්ට් කියන අවස්ථා දෙකටම අපිට ණය ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒකෝට දැන් මේකෙත් මම මේ සාකච්ඡා කරේ පැකින් ක්‍රෙඩිට් ලෝන් එකක් අපි ලබා දීමේදී එහෙම නැත්නම් ඒකේ පිළිබඳ ණය පහසුකමක් විස්තරයක් ගැන සාකච්ඡා කරේ. දැන් මට මේ කියන්න ඕනේ දැන් බලන්න මේ 2019 සෙප්තැම්බර් පේපර් එකේ අවස්ථා කීයක ඒ කියන්නේ අපි බැලුවොත් අවස්ථා 4ක 8 වෙනි ප්‍රශ්නේ ඊළඟ 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ සහ 2 වෙනි ප්‍රශ්නේ අවස්ථා 4කට එක්සැමිනර් අපිව ටෙස්ට් කරනවා. අපි දැන් උදාහරණයක් ගත්තොත් අපි ඉගෙන ගත්ත හරීම පොඩි ප්‍රමාණයක් section 1 type of borrowers, type of credits, type of securities. නමුත් ප්‍රශ්න 4ක සම්පූර්ණ ප්‍රශ්න දෙකක් සහ කොටස්. එතකොට නිකන් දල වශයෙන් බලන්න ලකුණු 20යි 20යි 5යි 5යි. මම හිතන හැටියට ප්‍රශ්න දෙකක් සම්පූර්ණ අපිට තිබුණා. මේකේ ලකුණු 5යි. මේකේ ලකුණු 20යි. අනේ මේකේ ලකුණු 5යි 5යි. 35ක් 35යි අතර. 20 ප්‍රශ්නයයි 5 කැලි 3 ලකුණු 100කින් ලකුණු 35ක් section 1 එකට දීලා තිබුණා. ප්‍රායෝගිකව කල්පනා කරන්න අපි මේ ප්‍රශ්න කියන්නේ ඇත්තටම ඉතාම පහසුවෙන් මේ section 1 එක අපි සෑහෙන දුරට පරිශීලනය කරා නම් මේ ලකුණු 35න් අපිට easily මම කියන්නේ ඔක්කොම කියන එක නෙවෙයි ලකුණු 25ක් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. කිසිම කරදරයක් නැතුව. සාමාන්‍ය විදිහට කරලා කරත් ලකුණු 25ක් ගන්න පුළුවන්. මොකද අමාරු ප්‍රශ්න මෙතන නැති නිසා. කල්පනා කරලා බලන්න අපිට ලකුණු 45යි පාස් මාක් එක. ලකුණු 25ක් අපිට මෙතනින් ගන්න පුළුවන්. ඒතර MCQ 20කින් අපි හිතමු තව ලකුණු 10ක් අපි හිතමු ප්‍රශ්න 5ක් 35යි. ඒතර තව ලකුණු 10යි අපිට අවශ්‍ය කරන්නේ මේ විභාගෙ තුරු වෙන්න. මම කියන්නේ මේ හරිම පැහැදිලි. එතකොට දැන් අපි ඉගෙන ගන්න දේ අපි පුළුවන් තරම් ඒක ඇඟට දා ගන්න ක්‍රමවේදයක් අපි හදාගමු. මොකද දැන් මේ පළවෙනි කොටස ඉවර කළා. දැන් මම මේ 2009 සෙප්තැම්බර් පේපර් එක විතරක් සාකච්ඡා කරේ ඔයගොල්ලොත් එක්ක අදහසක් දෙන්න. මම අතරම 18 තින් දෙත් සම්බන්ධ කරලා තියෙනවා. නම් ඔපේ ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. මොකද අපි දැන් මට ඕනුනේ section 1 එක සාකච්ඡා කරා. ඒකට අදාළ ප්‍රශ්න හැදෙන්නේ. එක්සැමිනර්ගේ මයින්ඩ්සෙට් එක කොහොමද? අපි සූදානම් වියුත්තේ කොහොමද කියන්නේ මේ පැහැදිලි කරලා දෙන්නට. ඒතර මට හිතෙනවා ඔයගොල්ලන්ට යම් ප්‍රමාණාත්මක දැනුමක් එන්නට ඇති. මේ ආකාරයේ ප්‍රශ්න එන්නේ කොහොමද? උත්තර දෙන්නේ කොහොමද? එතකොට දැන් take home point එක තමයි අපි ඉගෙන ගන්නවා. borrowers ගැන දන්නවා. INPM ගැන දන්නවා. සුරුකුම් ගැන දන්නවා. නමුත් මේ එකින් එකක් අරගෙන තනිව ඉගෙන ගන්නේ නැතුව යම් කිසි ස්ට්‍රක්චර් එකකට ආකෘතියකට අපි මෙතනින් එහාට ඉගෙන ගන්න පටන් ගන්නවා. සුරුකුම ගැන කතා කරන්න ගියොත් සම්පූර්ණ උත්තරයක් වාට තියෙන්න ඕනේ. borrower ගැන කතා කරන්න ගියොත් සම්පූර්ණ උත්තරයක් තියෙන්න ඕනේ. INPM ගැන කතා කරන්න ගියොත් මොනවා හරි ස්ට්‍රක්චර් එකකට උත්තරයක් තියෙන්න ඕනේ. ඒ අනුව තමයි අපි මේ සාකච්ඡා කරේ විභාගෙදී උපරිම ලකුණු ලබා ගැනීම. මොකද දැන් තියරිටිකලි දැන් අතරක් නෝට්ස් තියෙනවා අපිට ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. නමුත් ඒක කියවලා අපි දැනුමක් ලබා ගන්නවා මේක තියරිටිකලි. නමුත් වැදගත් වෙන්නේ විභාගෙදී අපි කොහොමද උපරිම ලකුණු ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඒතර ඒ සඳහා එක්සැමිනර් අපිට පහුගිය අවුරුදු 2 3 4 දී දීලා තියෙන දත්ත සහ ආකෘතිය මත අපි ඉදිරියට අපි කොහොමද මේක ප්‍රසන්ට් කරන්නේ. විභාගෙදී උත්තරේ ලබා දෙන්නේ කොහොමද මත ලකුණු ලබා ගැනීමේ ප්‍රමාණය වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි ඒ විදිහට ඉදිරියට වැඩ කරගෙන යමු. එතකොට දැන් මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ section 1 එකට අදාළ presentation ටික නැවත බලන්න. PD materials ටිකෙත් යම් ප්‍රමාණයකට ඔයගොල්ලන් යොමු කරන්න. මොකද සීලුම දේවල් බැලීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක බලාගෙන යනකොට ඒකට අවශ්‍ය කරන අමතර දැනුම ලබා ගැනීම කරන්න. තුන්වෙනුවෙන් දැන් අපි මේ සාකච්ඡා කරපු ප්‍රශ්න ටිකට උත්තර තනිවම ලියන්න. ලියලා පුරුදු වෙන්න. එතකොට දැන් අපිට මේ අමතරව යම්කිසි ආකෘතියක් ඔයාගෙම වෙච්ච ආවේනික උත්තර ටිකක් හදාගන්න මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර දෙන්නේ කියන එක.
ඒක තමයි මට අද සාකච්ඡා කරන්න ඕනුනේ. එතකොට අපි ඊළඟ සතියේදී අපිට පුළුවන් වෙයි section 2 ඒ කියන්නේ දැන් මෙතනදී අපි සාකච්ඡා කරේ ණය ලාභීන්, ණය නිපැයුම් සහ ණය සුරුකම්. දැන් ඊළඟ සතියේදී section 2 එකේදී මම සම්බන්ධ කරන්නේ මේ කියන pillars තුන, මේ කියන කොටස් තුන කොහොමද එකට සංසන්දනය කරන්නේ, සම්බන්ධ කරන්නේ. බරෝ කෙනෙකුට කොහොමද අපි ලබා දෙන්නේ ණය නිපැයුම? මොනවද සුදුසුකම්? මොකක්ද තියෙන ක්‍රමවේදය? ඒකෙදි සුරුකම කොහොමද අපිට එන්නේ කියන දේ අපි සාකච්ඡා කරමු. ඕක තමයි section 2 එහෙම නැත්නම් දෙවෙනි පරිච්ඡේදයේ හැටියට මම සාකච්ඡා කරන්නේ. එතකොට අද කරපු දේ තා මොන හරි ගැටලු පැහැදිලි කර ගැනීම තියෙනවද? ඒ වගේම ඊළඟ සතියේදීත් අපිට මේක පටන් ගන්නකොට section 2 එකට ගියා කියලා කිසිම ගැටලුවක් නැහැ. section 1 වල මොනවා හරි දැනගත හැකි, දැනගත යුතු කරුණු තියෙනවා නම් ඔයගොල්ලෝ අරගෙන එන්න අපි ඒක සාකච්ඡා කරමින් ඉදිරියට යන්නට පුළුවන්. section 2 එක සාකච්ඡා කරන අවස්ථාවක උනත් section 1 එකේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපි ඒක එවලේ සාකච්ඡා කරලා පැහැදිලි කරගෙන අපි ඉදිරියට යමු. මම බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා මේ කරන ක්‍රමවේදය පිළිබඳ යම්කිසි ඕගලන්ට පැහැදිලිමක් ඇති. ඒ කියන්නේ section 1 එක කරනවා, ඒකේ පිළිබඳ කරුණු සාකච්ඡා කරනවා මේ කියන ක්‍රමවේද තුන හරහා, presentation එකක් සහ note එකක් සහ delivery එක හරහා ඊළඟට ඒකට අදාළ වෙච්චි යම්කිසි පසුගිය ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරලා අපි ඒ section 1 කියන කොටස තවදුරටත් තහවුරු කරගන්නවා. ඊළඟට 2 3 4 කියන විදිහට අපි සාකච්ඡා කරගෙන ගිහිල්ලා අවසානයේදී නැවතත් සියලුම කොටස ආවරණය වන පරිදි අපි කෙටි සටහන් එහෙම නැත්නම් අපි කියන රිවිෂන් එකක් කරලා එතනින් එහාට ඊළඟට නැවතත් පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ක්‍රමවේදය තමයි මම දැනට ප්ලෑන් කරලා තියෙන්නේ. ඊට වෙනස් වෙච්ච අවදහස ඔයගොල්ලන්ට තියෙනවා නම් යෝජනා කරන්න අපි එතකොට ඒකත් සලකලා බලමු ඉදිරියට සාකච්ඡා කරනකොට. එහෙමනම් මොනවා හරි ගැටලු තියෙනවද? සාකච්ඡා කරන්න තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි.